ඉතින් සුබ දවසක් හැමෝටම මට ඉස්සෙල්ලම කියන්න මාව හොඳට පේනවද පැහැදිලිව පේනවද ඒ වගේම මම කියන එක හොඳට ඇහෙනවද කියලා පොඩ්ඩක් right පොඩ්ඩක් බොඳ වෙලා වගේ ඇති මගේ පුතේ හේතුව මේ වෙලාව ආලා දන්නවා මේ සාමාන්‍ය මේ වෙලාවට ඔන්ලයින් පන්තියක් කරන එක ටිකක් අමාරු වැඩක් හේතුව අන්තර්ජාල සම්බන්ධතාවය ගොඩක් කාර්යබහුල අවස්ථාවක් මේක. ඉතින් මේ කාර්යබහුලත්වය කියන්නේ ගොඩක් අය අන්තර්ජාලය පාවිච්චි කරන අවස්ථාවක ඔන්ලයින් ක්ලාස් එකක් කරන එක ටිකක් අමාරුයි. ටිකක් බොඳ වෙලා වගේ පේනවා ඇති. කමක් නැහැ. ඔයාලට මේකේ වීඩියෝ එක මේ ලෙසන් එකේ වීඩියෝ එක අද සම්මන්ත්‍රණයේ දෙවෙනි දවස් අපේ වීඩියෝ එක ලබා දෙනවා. ඉතින් ඒකින්ද ඒක ගැටලුවක් කරගන්න එපා. රයිට්. ඉතින් දැන් එහෙම කිව්වා කියලා ලයිව් එකෙන් අයින් වෙලා යන්න එපා. හොඳේ ලයිව් එකේ ඉන්න ඕන. සජීවීව ඉන්න ඕන. හරි. ඉතින් පුතේ සම්මන්ත්‍රණය අපි මේ දවස්වල සාකච්ඡා කරමින් පවතින්නේ. ඉතින් මම හිතන්නේ මේ කොරෝනා වතුරෙන් පන්ති නතර කරාට පස්සේ 11 වසර ළමයි එක්ක මුණ ගැහෙන පළවෙනි දවස අද. ඉතින් මේ මීට අමතරව මම ඉදිරියේදී පවත්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සතියේ දින දෙකක් මේ විදියට මුණ ගැහෙනවනේ පුතේ. මේ සතියේ දින දෙකට අමතරව තවත් සම්මන්ත්‍රණ මාලාවක් මේ ඉදිරි මාසය තුල මම පවත්වනවා. විශේෂයෙන් 10 වසර පාඩම් ඉලක්ක කරගෙන 10 වසර අමතක වෙලා තියෙන පාඩම් ආවරණය කරන්න මේ සම්මන්ත්‍රණ මාලාව ඉදිරි මාසය තුල ඒ කියන්නේ මට නිශ්චිත දවස් කියන්න බෑ. හැබැයි මේ විදියට අපි මුණ ගැහෙමු. right. ඉතින් මේ සම්මන්ත්‍රණයේ දෙවෙනි දවස් විදියට අද මම විශේෂයෙන් අද ගොඩක් වැදගත් මේ පාඩමේ වැදගත්ම කොටස් ටික සාකච්ඡා කරන්නේ අද. ඉතින් අද විවිධ වූ ගැලීම් සටහන් සඳහා ව්‍යාජකේත ගොඩනැගීමත් පැස්කල් ක්‍රමලේඛන පැස්කල් ප්‍රෝග්‍රෑම් ගොඩනැගීමත් අද දිනේදී මම සාකච්ඡා කරනවා. ඉතින් අද දිනේදී විශේෂයෙන් වැඩි බරක් මම දෙන්නේ පැස්කල් ප්‍රෝග්‍රෑමින් සම්බන්ධයෙන්. ඒ කියන්නේ පැස්කල් ක්‍රමලේඛන ගොඩනැගීමේදී අපි අනුගමනය කරන්න ඕන ක්‍රමවේද ගැන තමයි අද දවස තුල මම වැඩියෙන් විශේෂයෙන් ඔයාලත් එක්ක මේ සම්මන්ත්‍රණය තුලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right. ඉතින් හැමෝම සූදානම් නේද? සූදානම් නේද මගේ පුතේ? අද ලෙසන් එකට right. ඉතින් මම කිව්වා අද ගොඩක් වැදගත් දේවල් ගොඩක් කතා කරන හින්දා ගොඩක් සක්‍රීයව කියන්නේ අර නිද්‍රාශීලීව අද මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නම් එපා මගේ පුතේ. හොඳේ. වතුර එකක් එහෙම ළඟින් ගෙනත් තියාගෙන වතුර බෝතලයක් ළඟින් ගෙනත් තියාගෙන මේ ලෙසන් එක ඉවර වෙද්දි ඒ වතුර බෝතලේම බොන්න. හරි. ඒක ශාරීරික වශයෙන් වාට ගොඩක් ප්‍රයෝජනවත්. ඒ විතරක් නෙමෙයි අර ඔයාට ඇති වෙන නිකක් අර නිදිමත ගතිය වෙහෙස කර ගතියත් ඒකෙන් නැති කර ගන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අද අපේ ලෙසන් එක ආරම්භ කරමු. ක්‍රමලේඛන පාඩමෙන්. ගිය සතියේ අවසාන වශයෙන් මේ සම්මන්ත්‍රණ මාලාව තුළ පළමු දිනය තුළ අපි සාකච්ඡා කරේ මෙන්න මේ අපේ දෙවෙනි පිටුවේ තිබිච්ච සංඛ්‍යා දෙකක් ආදානය කර එකතුව නිරූපණය කිරීම කියන බොහොම සරල ගැලීම් සටහන සම්පූර්ණ කළා. ඒකට අදාළ ව්‍යාජකේතය මම මේකේ දීලා තියෙනවා. අපි පැස්කල් ක්‍රමලේඛනය ලිව්වානේ. අපි පැස්කල් ක්‍රමලේඛනය ලිව්වා. අපි ලිව්වා නේද පුතේ? මෙතන පැස්කල් ක්‍රමලේඛනය පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ලිව්වානේ. මට මතකයි මම ගෲප් එකකටත් දැම්මා. right. හරි. එහෙනම් අද අපි යමු අද මම ඔයාලට චැලෙන්ජ් එකක් දුන්නා. මොකද්ද? ආදානය කරන සංඛ්‍යා සමූහයක්. මම කිව්වේ සංඛ්‍යා 10ක් නේ. සංඛ්‍යා 10ක් අතුරින් අවම අගයක් සහිත සංඛ්‍යාව හොයාගන්න. මේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම හිතන්නේ ප්‍රශ්නේ ගොඩක් අයට තේරෙන්නේ නැතුව ඇති. මම ඒකෙන්ද කිව්වොත් උදාහරණයක් විදිහට දැන් අපිට හිතෙන මොනවා හරි සංඛ්‍යා 10ක් ආදානය කරනවා. මට තප්පරයක් දෙන්න. right. ඒකට මොනවා හරි සංඛ්‍යා දැන් උදාහරණයක් මට හිතෙන සංඛ්‍යා 10ක් මම මේ වැඩසටහනට ආදානය කරා හිතමු. මම 5යි 10යි 15යි 12යි 14යි 28යි 7යි 2යි 16යි හෝ සංඛ්‍යා අපි තුමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි තව එකක් ගමු. අපි ගමු 105යි. ඔහොම අහඹු ලෙස ගන්න සංඛ්‍යා 10ක් හිතමු. මේක මම අහඹු ලෙස ගත්ත සංඛ්‍යා 10ක් මගේ පුතේ. අහඹු ලෙස ගත්තේ මේවා අතර කිසිදු සම්බන්ධයක් හෝ කිසිදු දෙයක් නැහැ. එතකොට මට මේ අහඹු ලෙස මම ඕනම කෙනෙක් දැන් ඕනම කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන ඕනම කෙනෙක් මේ විදිහට අහඹු ලෙස ආදානය කරන සංඛ්‍යා 10න් කුඩාම සංඛ්‍යාව අඩුම අගයක් සහිත සංඛ්‍යාව මොකක්ද කියලා හොයාගෙන ඒ සංඛ්‍යාව පරිගණක තිරය තුළ නිරූපණය කරන්න තමයි ගැලීම් සටහන අඳින්න කියලා මම කිව්වේ. right. ඉතින් ඒ චැලෙන්ජ් එක තව මේ
ලෙසන් එකේ ටික දුරක් කතා කරගෙන ගිහිල්ලා මම මේක සාකච්ඡා කරනවා. මේක ඇත්තටම මට දරුවෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මම ඔයාලට ඒ විදිහටම ඉදිරිපත් කරේ. මේ විදිහටම දැන් මම අද මේක කියලා දෙන්නම්. මේ කියලා දුන්නාම අගේන් වැඩිම සංඛ්‍යාව හොයන්න ගැලීම් සටහන ඔයාලා දින්න ඕන. right? හරි. ඉතින් එහෙනම් අපි බලමු අද අපේ පාඩමට අපි පටන් ගමු. මේ ක්‍රමලේඛන පාඩමේ අපි දෙවනි දැන් එතකොට මේ ක්‍රමලේඛන පාඩමේ කලින් සම්මන්ත්‍රණයේ පළමු දවසට සම්බන්ධ වෙච්ච නැති දරුවෝ මේ වෙලාවේ මේ වීඩියෝ එක හරි මේ ඔන්ලයින් ක්ලාස් එකේ හරි ඉන්නවනම් පුතේ ඔයාට මෙතනින් එහා කරන දේවල් තේරෙන එකක් නැහැ. සම්මන්ත්‍රණයේ පළමු දවසේ අපි ඉගෙන ගන්නපු දේවල් බලන්න නැතුව නම් එහෙම වුණොත් ඔයාට සිද්ධ වෙනවා සම්මන්ත්‍රණයේ පළමු දවසට අදාළ වීඩියෝ එක බලන්න. ඒක මගෙන් ඉල්ලගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් groups වලට දාලා ඇති මේ වෙනකොටත් මම ඒකෙදි අපි ගොඩක් දේවල් මේකේ මේ මූලික ටික මේ කතා කරලා ඉන්නේ දැන් අපි. ඉතින් අපි අද පටන් ගන්න ඒකේ දෙවෙනි තැනින් ඒ කියන්නේ දෙවෙනි ගානෙන්. මොකද්ද මේ ගාන? දෙවෙනි ගාන තියෙනවා පුතේ වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම. ඉතින් මේක බොහොම සරල සාමාන්‍ය ගානක් right. මම දැනට මේක ඉරේස් කරනවා මොකද මේ ගාන මම සාකච්ඡා කරන්නේ අතරමැදදී. අපි ටිකක් වෙහෙස වුණාට පස්සේ අපි කතා කරමු. මේකේ ගැලීම් සටහන අපේ දරුවෙක් අහලා තියෙනවා ගැලීම් සටහන ගොඩක් දිග වෙනවද කියලා. එහෙම එච්චරමත් නැහැ පුතේ. ටිකක් ලොකු ගැලීම් සටහනක් තමයි. ඉතින් එහෙම මහ විශාල ගැලීම් සටහනකුත් නෙමෙයි. උත්සාහ කරන්න. හොඳේ. right. තව කාලය තියෙනවා ඔයාලට උත්සාහ කරන්න. right. වෘත්තයක වර්ගඵලය ගණනය කිරීමට අදාළ මම මේක පෙන්නුවොත් ඔයාලට අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගානනේ. මෙන්න මේ ගාන තමයි මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම කියන ගාන. මේ වෘත්තයක වර්ගඵලය ගණනය කිරීමට අදාළ ගැලීම් සටහන මේ වෙනකොට හැමෝගෙම අතේ මේ ටියුට් එක ඇති මේ නිබන්ධනය ඇති. ඒ නිබන්ධනය තවමත් ගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් තවම ඔයාලට මේ ආයතන හරහා මේ නිබන්ධනය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳේ. තවමත් මේ නිබන්ධනය ලබා ගන්න හැකියාව තියෙනවා. right. හරි. ඉතින් අපි බලමු මේක වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම. මම මේ ගැලීම් සටහන සම්පූර්ණ කරොත් පාඩ පුළුවන් මේ හිස්තැනේම සම්පූර්ණ කරන්න. මට ඉතින් මේ ගැලීම් සටහන ඇඳ ගන්න වෙනවා. start එතකොට මට ආදානයන් විදියට ගන්න වෙනවා පුතේ ඉන්පුට්ස් විදියට අරය නේ වෘත්තයක අරය මම ඒක R කියලා ගන්නවා අරය පුතේ ආදානයක් නිරූපණය කිරීමේ සම්මත සංකේතය මේක. අපි ආදානයක් සහ ප්‍රතිදානයක් නිරූපණය කරද්දී අනිවාර්යෙන් මෙන්න මේ හැඩයෙන් යුක්ත සම්මත සංකේතය පාවිච්චි කරනවා. ඒකක් ඇලවෙච්ච කොටුවක් වගේ එහෙම නැත්නම් කිරිබත් කෑල්ලක් වගේ සම්මත සංකේතයක්. හොඳට මතක තියාගන්න. ආදානයන් සහ ප්‍රතිදානයන් නිරූපණය කිරීමේදී අපි අන්නේ සම්මත සංකේතය භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. නේ? ඒ සම්මත සංකේතය භාවිතා කිරීම අනිවාර්යයි. right. ඊළඟට අරය දන්නව නම් පුතේ අපි දන්නවා යම්කිසි වෘත්තයක වෘත්තයක් ගත්තොත් මේ වෘත්තයේ අරය දන්නවා නම් අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. එතකොට මේකේ වර්ගඵලය සෙවීමේ අපි වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියනවානේ ඒරියා කියලා. වර්ගඵලය සෙවීමේ සම්බන්ධතාවයක් එහෙම නැත්නම් සමීකරණයක් ඔයාලා ගණිතයේදී පාවිච්චි කරනවා. මොකද්ද මේ සමීකරණය? phi r වර්ග කියන සමීකරණය වර්ගඵලය සෙවීමේදී. එතකොට මේ phi කියලා හඳුන්වන්නේ පුතේ 22 බෙදීම 7 කියන නියතයක්. අපි කියනවා කන්ස්ටන්ට් එකක් කියලා. නියතයක්. මේ 22 බෙදීම 7 කියන එක සෑම වෘත්තයකටම පොදුයි. නියතයි. ඒකින්ද අපි මේකට කන්ස්ටන්ට් එකක් කියලා කියනවා. අපිට ඉස්සරහට පැස්කල් ප්‍රෝග්‍රෑම් වලදී මේක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට r වර්ග කියන එක අපිට ලියන්න පුළුවන් r ගුණ කිරීම r කියලා. මම මෙතන කැපිටල් R ගනිපු හින්දා මෙතෙන්ටත් කැපිටල් R දැම්ම r වර්ග කියන එක r ගුණ කිරීම r කියලා ගන්න පුළුවන්. එතකොට ඒ අනුව මම ලියනවා මෙතන ඒරියා සමානයි වර්ගඵලය සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම r ගුණ කිරීම r කියලා මේක ගණනය කිරීමක් හින්දා ඍජුකෝණාශ්‍රාකාර සම්මත සංකේතය තුල නිරූපණය කරනවා. ඇයි මම ඍජුකෝණාශ්‍රාකාර සම්මත සංකේතය තුල මේක දැක්කුවේ? මේක ගණනය කිරීමක් ගණිතමය මෙහෙයවන භාවිතා කරපු ගණනය කිරීමක් හින්දා. මගේ පුතේ මම කලින් දවසෙත් ඔයාලට කිව්වා ඔයා කිසිම විදියකින් හොඳට මතක තියාගන්න මේ කාරණාව ඔයා කිසිම විදියකින් මගේ පුතේ මේ ගණනය කිරීම
මෙන්න මේ වගේ ආදානයන් ප්‍රතිදානයන් නිරූපණය කරන මෙන්න මේ සංකේතය තුල නම් දාන්න එපා. හොඳේ? අපේ දරුවෝ නිරන්තරයෙන් කරන වැරද්දක්. හැම අවුරුද්දකම මට මේ වැරද්ද ඔයාලා තුලින් දැකලා තියෙනවා. අපේ දරුවෝ තුලින් දැකලා තියෙනවා. ඒක හින්දා තමයි පුනා මම මේ දේ කියන්නේ. ඔයා කිසිදු අවස්ථාවක කිසිදු විදියකින් මේ ගණිතමය මෙහෙයවනයක් මෙන්න මේ සංකේතය තුල ඇතුළත් කරන්න බෑ. තේරුණානේ? මේ සංකේතය අපි පාවිච්චි කරන්නේ ආදානයන් මේ පරිගණක වැඩසටහනට සිදු කරන ආදානයන් ඉන්පුට් සහ මේ පරිගණක වැඩසටහනෙන් පරිශීලකයාට ලබා දෙන ප්‍රතිදානයන් නිරූපණය කිරීම සඳහා පමණයි. තේරුණා නේද මගේ පුතේ? ඒක කිසිසේත් ඒ වර්ධ කරන්න එපා මින් ඉදිරියට. right? ගණනය කිරීමක් ඔයා මේ ගැලීම් සටහන තුල යොදනවා නම් ඒ සඳහා මේ සම්මත සංකේතය මේ සුජුකෝණාශ්‍රාකාර සම්මත සංකේතය යෙදීම අනිවාර්යෙන්ම සිද්ධ කරන්න ඕන. මං හිතනවා මගේ දරුවෝ හැමෝටම මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. right. ඊළඟට අපිට මේකේ ප්‍රතිදානය කරන්න තියෙන්නේ. ප්‍රතිදානය කරන්න, outputs කරන්න. output කරන්න තියෙන්නේ පුතේ මෙතන ගොඩනගාගත්තු ඒරියා එක. මෙතන හදාගනිපු වර්ගඵලය තමයි අපි මෙතන output කරන්නේ. ඒරියා එක. ඒක ප්‍රතිදානයක් හින්දා ඒකත් මෙන්න මේ සම්මත සංකේතය තුලම තමයි දක්වන්නේ. දක්වලා අපි මේක end කරනවා. right. දැන් මගේ දරුවන්ට පුළුවන් ඔයාගේ මේ ටියුට් එකේ තියෙන මෙන්න මේ ගැලීම් සටහන පෑනකින් ලස්සනට මේ විදිහට ලියා ගන්න. මෙතන පෑනෙන්. මම කියලා ඇති ඔයාලට පැන්සලෙන් මේක සම්පූර්ණ කරන්න කියලා. ඔයාලා දැන් ඉරේසර් එකකින් ඒක ඉරේස් කරලා පෑනෙන් ලියා ගන්න පුළුවන්. ඒතකොට ඔයා මේ වෙනකොට මේක නිවැරදිව මේකේ ලියලා තියෙනවා නම් අන්න සතුටු වෙන්න මගේ පුතේ. ඔයා ඔයාගේ ජයග්‍රහණයට ගොඩක් ළඟයි. තේරුණා නේද? ඔයාට මේක තනියම ලියා ගන්න පුළුවන් නම් මගේ පුතේ, ඔයා ඔයාගේ ජයග්‍රහණයට ජීවිත ජයග්‍රහණයට ගොඩක් ළඟයි. ඉතින් මෙතන මගේ ඉදිරියේ ඇති සමහරවිට තවම මේක හිස් තියෙන දරුවොත් ඇති. ඉතින් ඒ දරුවොත් හිතා ගන්න ඔයා ඔයාගේ ජයග්‍රහණයට තව ගොඩක් දුරයි. තේරුණා නේද? ජයග්‍රහණයට ලං වෙච්ච ළමයි වගේම ජයග්‍රහණේ ගොඩාක් දුර තියෙන ළමයිත් අපි අතර ඉන්නවා. හිත රිදෙනවා ඇති මං එහෙම කියනකොට. හිත රිදුනත් මගේ පුතේ මම මේ උත්සාහ කරන්නේ අද දවසින් හරි උඹලව වෙනස් කරන්න. අද දවසේ ඉඳලා හරි උඹලව වෙනස් කරන්නයි මේ උත්සාහය. මම දාලා ඇති රිසල්ට් එකක් ගෲප් වලට ඔයාලා දකින්න ඇති. ටෙලිග්‍රෑම් ගෲප් වලට WhatsApp ගෲප් වලට අපේ දරුවෙක් ගනිපු 2019 අවුරුද්දේ දරුවෙක් ගනිපු රිසල්ට් එකක්. අපේ දරුවෝ හැමෝම AB ගත්තා. ඉතින් ඒ 9 ගනිපු දරුවෝ ගොඩාක් මගේ අතර ඉන්නවා. හැබැයි මට ඒ 9 තියෙනවා මම එකක්වත් ඔයාලට පෙන්නුවෙත් නැහැ. ওই විදිහට ගෲප්ස් වලට දැම්මෙත් නැහැ. මට අර ප්‍රතිඵලය විශේෂයි. මොකද ඒ දරුවා අසාර්ථක පරාජිත ළමයෙක් විදිහට හංවඩු ගැහිච්ච චරිතයක්. මතේෂ් කියන්නේ අසාර්ථක පරාජිත චරිතයක් විදිහට හංවඩු ගැහිච්ච චරිතයක්. එයා සාමාන්‍ය පෙළ අතහැරලායි හිටියේ. සාමාන්‍ය පෙළ විභාගේ අතහැරලා හිටියේ. ඉතින් මහම්බෙන් වගේ මගේ ගාවට මතේෂ් පන්ති ආවේ සාමාන්‍ය පෙළ ලියන්න මාස 9කට විතර කලින්. ඒ කියන්නේ මේ වගේ වකවානුවක. ඊට වඩා මේ ආසන්න මේ වගේ වකවානුවක තමයි මතේෂ් 2019 අවුරුද්දේ මං ගාවට එන්නේ. හැබැයි මතේෂ්ට වාසනාව තිබුණා මගේ පුතේ. මම කට කැඩෙනකන් හැමදාම කියන දේවල් අවබෝධ කරගැනීමේ වාසනාව මතේෂ්ට තිබුණා. මතේෂ් තේරුම් ගත්තා එයාටත් එයාගේ ජීවිතය වෙනස් කරගන්න අවස්ථාවක් එයා තුලම තියෙනවා කියලා. මතේෂ් උත්සාහ කරා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට සාමාන්‍ය පෙළ අසමත් වෙන්න ඉඳපු මතේෂ් ICT වලට ඒ සාමාර්ථයක් ලබාගෙන සමත් වෙනවා මගේ පුතේ. මතේෂ් තියෙන එක ඒකයි කිසිදු B සාමාර්ථයක් නැහැ. C සාමාර්ථ 3ක් හෝ 4ක් තිබුණා. හැබැයි මතේෂ් ICT වලට එකක් ගන්නවා. මට අන්නේ ඒකේ විශේෂත්වය පුතේ ඒකක් හින්දා නෙමෙයි. ඒක මගේ AB රිසල්ට් ගොඩේ තවත් ඒ සාමාර්ථයක් විතරයි තමයි. හැබැයි මතේෂ්ගේ ඒක මට ගොඩක් වටින්නේ. මතේෂ් ඒ තුලින් එයාගේ ජීවිතේ සෑහෙන වෙනස් කරගත්තා. එයා තේරුම් ගත්තා මහන්සි වුණොත් ජීවිතේ දිනන්න පුළුවන් කියලා. අද මතේෂ් ලොකු ගමනක් යනවා. තාම උසස් පෙළ ලියලා නැහැ. තාම උසස් පෙළට පන්ති යනවා. සූදානම් වෙනවා. අපි බලාපොරොත්තු වෙමු මතේෂ්ගෙන් හොඳ ප්‍රතිඵලයක් උසස් පෙළට. හරි. ඉතින් මගේ පුතේ ඔයක දෙයි මං කියන්නේ තවමත් ජීවිතේ දෛවය ඉරණම වෙනස් කරන්න හිතපු නැති දරුවෝ අපි අතර ඇති. හැබැයි එයාලගෙන් මම ඉල්ලනවා තවම ඔයාට කාලය තියෙනවා. ඒ වගේම දෛවය වෙනස් කරන්න ඕන කියලා හිත තවමත් හෙටට ඒ දේ කල්දම ඉන්න දරුවොත් ඇති. ඒ අයගෙනුත් මං ඉල්ලනවා හෙට නෙමෙයි පුතේ අද ඉඳලම ජීවිතේ වෙනස් කරන ගමන ආරම්භ කරන්න ඕන කියලා. හරි. ඉතින් එහෙනම් මේක සම්පූර්ණ කරා නම් අපි මේකේ ව්‍යාජකේතය ලියන්න පටන් ගමු. අපි මේකට අදාළ ව්‍යාජකේතය ලියන්න ආරම්භ කරමු. right. ඉතින් ඔයා දන්නවා අපි කලින් ගිය සතියේ කතා කරා වගේ මෙන්න මේ සම්මත සංකේතයට අදාළව මේකේ ඊතලක් දාලා තියෙන ඔයාලට පේනවා ඇති. මෙන්න මේ සිම්බල් එකට අදාළව අපි පාවිච්චි කරන්නේ begin කියන වචනේ. begin.
begin. මේකේ තියෙනවා begin. මෙන්න මේ සම්මත මම ඊතල දාන්න ඕනේ නෑනේ. මේකේ දාලානේ තියෙන්නේ ටියුට් එකේ. ඊට පස්සේ මේකට අදාළව චුට්ටක් ඉස්සරහට කරලා අපි ලියනවා පුතේ input කියලා. input. මොනවද input කරන්නේ? මේක ඇතුලේ තියෙන එක input කියලා ලිව්වට පස්සේ මගේ පුතේ මේකේ ලියලා තියෙන මෙන්න මේ ටික අපි මෙතන ඉස්සරහින් ලියන්න ඕන. මොනවද අපි input කරගන්නේ? අපි input කරනවා array radius එක r. එතකොට මම මේ ලිව්වේ මෙතන තියෙන එකනේ. මෙතන තියෙන එක තමයි මම මේ ලියලා තියෙන්නේ. array. ඊට පස්සේ අපි calculate කරනවා වර්ගඵලය area. area සමානයි 22 බෙදීම 7 r ගුණ කිරීම r. 22 බෙදීම 7 r ගුණ කිරීම r. ඊට පස්සේ මේවා සම්පූර්ණ කරන්න මේ එකම අපි output කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් display. ඔයාලා දන්නවා මෙන්න මේ සංකේතය වෙනුවෙන් ඔයාලට ලියන්න පුළුවන් වචන තුනක් තියෙනවා. එකක් තමයි output. අනිත් එක තමයි display. අනිත් එක තමයි මගේ පුතේ show. මේ වචන තුනෙන් කැමති වචනයක් ඔයාලට ව්‍යාජකේතය තුල ලියන්න පුළුවන්. අපි මෙතන display කියලා ලියමු. display. මොනවද display කරන්නේ? අපිට display කරන්න තියෙන area එක. මෙතන හදපු area එක තමයි පුතේ මෙතන display කරන්නේ. area. ඊට පස්සේ අපි මේ ව්‍යාජකේතය end කරනවා. ව්‍යාජකේතය end කරනවා. right? අපි බලමු මේකට කොහොමද අපි Pascal ක්‍රම ලේඛනය ගොඩනගාගන්නේ කියලා. right. අපි බලමු කොහොමද අපි මෙන්න මේ ගැලීම් සටහනට අපි මේ ලියපු ව්‍යාජකේතයට අදාළව අපි Pascal ක්‍රම ලේඛනය ගොඩනගාගන්නේ කොහොමද කියලා බලමු. right. සූදානම් වෙන්න අපි Pascal ක්‍රම ලේඛනය බලමු. දරුවෝ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා මම පොඩ්ඩක් ඒ ප්‍රශ්න ටික බලලා ඉන්නම්. inputs කියලා දානවද සර් කියලා. ඔව් පුතේ දාන්න ඕන. input නෙමෙයිද? inputs ඒක ගැටලුවක් නෑ. inputs කියලා දැම්මත් input කියලා දැම්මත් ඒක එච්චරම අවුලක් නෑ. හොඳේ. ඒව ගැන එච්චර හිතන්න එපා. අගට s දාන්න පුළුවන්ද? පුළුවන්. ඔක තමයි ගොඩක් දරුවෝ අහලා තියෙන්නේ නේ. r වර්ග දැම්මට වැරදි නෑ නේද? වැරදි නෑ පුතේ. r වර්ග දැම්මට වැරදි නෑ. සර් challenge එක ලියලා දැම්ම WhatsApp හරිද කියලා බලන්න කියලා දරුවෙක් කියලා තියෙනවා. බොහොම හොඳයි. මම බලන්නම්. සර් input අගට s දාන්න පුළුවන්ද කියලා ආය අහලා තියෙනවා. right හරි. අපි යමු මම මගේ ස්ක්‍රීන් එක ඔයාලට share කරන්නම්. ඒක minimize කරගත්තොත් මම යනවා notepad double plus එකට. ඊයේ සතිය අවසාන වශයෙන් සාකච්ඡා කළ නතර කරපු ප්‍රෝග්‍රෑම් එක. right මම අලුත් පිටුවක් අරන් language වලට ගිහිල්ලා Pascal තෝරගන්නවා. මම ප්‍රෝග්‍රෑම් එක type කරන්න පටන් ගත්තොත් ඔයාලා දන්නවා program කියලා තමයි අපි මේක පටන් ගන්නෙ. program එකට නමක් දාන්න ඕන. මම දානවා cal කියලා දැන් මේ calculate කියන එකට cal area කියලා නමක් දානවා. මේ නම දාන එක මගේ පුතේ මේ නම යොදන එක දී අපි අනුගමනය කරන්න ඕන නීති රීති කිහිපයක් තියෙනවා. දැන් මේක ඔයාලට හිතෙනවා ඇති මට කැමති විදියට මේ මෙතන නම යොදනවා කියලා ඔයාලා හිතනවා ඇති. ඇත්තටම මගේ පුතේ මම මේ කැමති විදියට මට මෙතන නම යොදන්න බෑ. එතෙන්දි තියෙනවා අපි මේ අවිරුණු පද කියලා දෙයක්. අවිරුණු පද received word. අපි මෙතෙන්ට යොදන්න බැරි දේවල් තියෙනවා. උදාහරණයක් මම මෙතන දාපු මේ cal area කියලා මම නම දැම්මනේ. මෙතෙන්ට දාන්න බැරි දේවල් තියෙනවා. මෙතෙන්ට දාන්න බෑ පුතේ program එකේදී අපි පාවිච්චි කරන වචන අපිට මෙතන නමක් විදියට යොදන්න බෑ. ඒක අපි අවිරුණු පද එහෙම නැත්නම් received word කියලා කියන්නේ. අපි මෙතෙන්ට අවිරුණු පද කිසිවක් පාවිච්චි කරන්න බෑ. අපි ඒක ඉස්සරහට බලමු මොනවද මේ කියන අවිරුණු පද එහෙම නැත්නම් මොනවද මේ කියන received word කියලා අපි ඉස්සරහට බලමු. දැනට මතක තියාගන්න මගේ පුතේ මෙතෙන්ට යොදන්න බැරි දේවලුත් තියෙනවා කියලා මතක තියාගත්තාම ඇති. right. බලමු ප්‍රෝග්‍රෑම් එක. right. එතකොට මම cal area කියලා ගත්තා. අපි ව්‍යාජකේතය තුළදී මගේ පුතේ
මේ ව්‍යාජ කේතය තුලදී විචල්යන් දෙකක් මම පාවිච්චි කරලා තියෙනවා. මොනවද මම පාවිච්චි කරපු විචල්යන් දෙක? එකක් R කියන එක, අනිත් එක මොකද්ද පුතේ? area කියන එක. මම පාවිච්චි කරපු විචල්යන් දෙක R සහ area. එතකොට මම මේ විචල්යන් දෙක හඳුන්වලා දෙන්න ඕන. මම මේ විචල්යන් දෙක හඳුන්වලා දෙනවා. විචල්යන් හඳුන්වලා දෙද්දි මම පාවිච්චි කරනවා variable VAR variate කියන එක. VAR කියලා ඔයාලා දන්නවා මේ වෙනකොට ඒ ගැන. විචල්යන් විදිහට මම පාවිච්චි කරලා තියෙනවා R සහ මම capital R ගන්නම්. මෙතෙන්දි capital symbol ભેදයක් නැහැ ඇත්තටම. ඒ වුණාට ඔයාලට හඳුනා ගැනීමේ පහසුවට මම capital R ගත්තා. ඊළඟට මම ගත්තා area. area. ওই දෙකනේ මම විචල්යන් විදිහට ගත්තේ. එතකොට මම මේ විචල්යන් ගැන ඔයාලට චුට්ටක් පෙන්නලා ඉන්නම්. අපේ අච්චුපතේ තියෙනවා මේ විචල්යන් ගැන කතන්දරයක්. right. පැස්කල් ක්‍රමලේඛන භාෂාව හඳුන්වා දීම අච්චුපත ළඟ තියෙනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කියන්න හදන දේ. මේකේ තියෙනවා විචල්යන් මේ දත්ත ප්‍රරූප කියන තැනට මම එන්නම්. මේ තියෙන අර මම කියපු ඇවිරුණු පද කතන්දරේ received word කතන්දරේ මෙන්න මෙතන තියෙන මේ වචන තමයි ඇවිරුණු පද කියලා කියන්නේ. මේවා මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ වචනයක් අපිට නමක් විදියට යොදන්න බෑ. right. මෙන්න තියෙනවා පැස්කල් භාෂාවේ පැස්කල් ක්‍රමලේඛන භාෂාවේ දත්ත ප්‍රරූප data types කියලා. එතකොට දත්ත ප්‍රරූප දැන් මම විචල්යන් යෙදීමේදී දත්ත ප්‍රරූප කියලා දෙයක් ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා. data types ගැන. එතකොට මට පාවිච්චි කරන්න පුළුවන් දත්ත ප්‍රරූප පහක් තියෙනවා. එකක් integer, දෙවෙනි එක real, තුන්වෙනි එක boolean, හතරවෙනි එක char, පස්වෙනි එක string කියන දත්ත ප්‍රරූපය. right. මාත් එක්ක කියමු මගේ පුතේ මේ දත්ත ප්‍රරූප පහ ඔයා මතක තියාගන්න ඕන අනිවාර්යෙන්. integer, real, boolean, char, string. ආයෙත් කියමු integer, real, boolean, char, string. right. දත්ත ප්‍රරූප පහ කියමු හයියෙන් pronounce කරන්න ඕන මාත් එක්ක. right. අපි කියනවා integer, real, කො කියන්න? boolean, char, string. ඔය මතක තියාගන්න ඕන. හොඳේ? integer, real, boolean, char, string. කියන්න මාත් එක්ක හයියෙන් කියන්න මගේ පුතේ. මතක තියනවා බලන්න මතකද කියලා ඔයාලට? integer, real, boolean, char, string. ආයි කියමු integer, real, boolean, char, string. right. ඔය නම් පහ ඔය වචන පහ මගේ පුතේ ඔයාලට කටපාඩමින් මතක තියෙන්න ඕන. සහ ඔය ස්පෙලින්ග්ස් මතක තියෙන්න ඕන. integer ලියන හැටි, string ලියන හැටි, boolean ලියන හැටි. ඔය ස්පෙලින්ග්ස් එක්ක ඔයාලට මේ ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. මොකද මේක මතක නැතුව Pascal program එකක් ගොඩනගා ගන්න අමාරුයි ඔයාලට. Pascal program එක ගොඩනගද්දී ඔයාලට ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මෙතෙක් ගොඩනගපු හැම Pascal program එකකම මම පාවිච්චි කරේ integer කියන දත්ත ප්‍රරූපය විතරයි. ඇත්තටම මේ integer දත්ත ප්‍රරූපය පාවිච්චි කරන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා integer වලට දාන්න බෑ. අපිට දශම සංඛ්‍යා දාන්න අපි පාවිච්චි කරන ඕන real කියන දත්ත ප්‍රරූපය. අද මම ඒ ගැන කතා කරනවා. මම ඒකයි මේක ටිකක් විශේෂණය කරේ. අපි විචල්යන් හඳුන්වලා දෙද්දී මේ අරය කියනක වෘත්තයක අරය කියනක පුතේ දශම සංඛ්‍යාවක් එන්න පුළුවන්. right. අපි හිතමු වෘත්තයක අරය කියනක අපි පූර්ණ සංඛ්‍යා මේ ආකාරයෙන් ගත්තා කියලා. හැබැයි මෙතන මේ සංඛ්‍යාත්මක බෙදීමේදී අනිවාර්යෙන් area කියන එක දශම සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවයක් තියෙනවා නේ. දශම සංඛ්‍යාවක් පිළිතුර area එක වර්ගඵලයේ දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන් නේ. ගණිතයේදී ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් 7න් බෙදනවා කියන්නේ ලේසි නෑනේ. 7න් බෙදෙන සංඛ්‍යා හොයන්න 7 14 21 28 ඔය වගේනේ 7න් බෙදෙන සංඛ්‍යා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මෙන්න මෙතෙන්දී විශේෂයෙන් මේ area කියන එක දශමයේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය වැඩි. ඉතින් ඒකින්ද අපිට මෙන්න මෙතෙන්දී real කියන දත්ත ප්‍රරූපය භාවිතා කරන්න සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද මේ real කියන දත්ත ප්‍රරූපය මම මගේ මේ ගැටලුවේදී පාවිච්චි කරන්න කියලා. හොඳට බලා ගන්න. දැන් ඇයි මම real කියන එක පාවිච්චි කරන්නේ? මෙතන දශම සංඛ්‍යා තියෙන හින්දා. right අපි එහෙනම් මෙහෙම කරමු. real පැත්තකට දාමු. මෙතෙක් program එක ගොඩනගපු විදියට අපි program එක හදලා බලමු. right මම යනවා ඉස්සෙල්ලා වගේම සුපුරුදු විදියට මම මෙතන ගහනවා integer කියලා. අපි බලමු integer ගැහුවොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම program එක පටන් ගත්තොත් begin
එතකොට මට මුලින්ම තියෙන්නේ මගේ ව්‍යාජකේතය ඇසුරෙන්නේ මම ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්නේ begin හරි inputs එකක් ඊළඟට තියෙන්නේ right මම input එක මේකේ ලියා ගන්න ඕන input කරනවා කියන්නේ පරිගණකයට ආදානය කරන්න කලින් පරිගණක තිරය මත නිරූපණය වෙන්න ඕන ආදානය කරන්න කියලා. එහෙනම් මම පරිගණක තිරය මත write කරනවා enter නැත්නම් inputs කියලා දාමු. input radius ආදානය කරන්න අරය කියලා මම දැම්මා. ඒක රීඩ් කළා. ඒක දැන් එතකොට පරිගණක තිරය මත input radius කියලා වැටුනහම පරිශීලකයා මේ අරය radius කියන එක ආදානය කරනවනේ. ඒ ආදානය කරාම ඒක රීඩ් කළා ඒක r ට සමාන කරගන්න කියලා මම කියනවා. එහෙනම් ඒ පරිශීලකයා පරිගණකයට ඇතුළත් කරනු ලබන අරය ඒ අගය ඒ වටිනාකම r ට පවර ගන්න කියන එක තමයි මේ read r කියන එකෙන් කියවෙන්නේ. right? read r කියන එකෙන් කියවෙන්නේ ඒක. right. ඊට පස්සේ මම type කරනවා මෙතන මට area එක හොයන්න ඕන. area එක සමානයි. මෙතෙන්දී අපි සමාන ලකුණට ඉස්සරහින් colon සංකේතය පාවිච්චි කරනවා. ඔයාලට පේනවා ඇති මේ හැම වාක්‍යයක්ම අවසන් කළා මම semicolon යොදලා තියෙන හැටි ඔයාලට පේනවා ඇති මේ හැම වාක්‍යයක්ම අවසානයේ semicolon. begin වලට දාන්නේ නැහැ. මොකද begin කියන එක කියන්නේ ආරම්භ වුණා. ආරම්භ වෙච්ච ගමන් semicolon දාන්නේ නැහැ. එතෙන්දී අවසානයට දාන්නේ. අනිත් මේ වාක්‍යයන් වලදී මම semicolon පාවිච්චි කරලා තියෙනවා දැකලා ඇති. semicolon කියන්නේ dot එකයි කමාවයි එක තියෙන සංකේතේ. right? හැබැයි මෙන්න මෙතන මම පාවිච්චි කරන්නේ colon සංකේතේ dot දෙකක් තියෙන එක. area සමානයි. දැන් මෙහෙමනේ. right. මම මෙහෙම එකක් ගන්නවා. right? මම දැන් මේක පරිගණක ඇතුළත් කරන්න වෙන්නේ මගේ පුතේ area එක සමාන වෙන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r ගුණ කිරීම r කියලානේ. කොහොම නේද මට පරිගණකේ ආදානය කරන්න වෙන්නේ? මේ බලන්න. හොඳට තේරුම් ගන්න. මගේ උත්සාහය ඔයාලට මේක හොඳින්ම පැහැදිලි කරන එක. 22 බෙදීම 7 ගුණ කිරීම r ගුණ කිරීම r විදියට තමයි මට ආදානය කරන්න සිද්ධ වෙන්නේ. එතකොට පොඩි ගැටලුවක් එනවා. මොකද්ද මේ ගැටලුව? පරිගණකය මේක හඳුනා ගන්න විදියේ පොඩි ගැටලුවක් තියෙනවා. පරිගණකය මේක හඳුනාගන්නේ මෙන්න මේ විදියට. 22 බෙදීම 7 ගුණ කිරීම r ගුණ කිරීම r කියලා තමයි පරිගණකය මේක හඳුනාගන්නේ. ඒක ගැටලුවක් නේ. ඇත්තටම මේ r ගුණ කිරීම r එන්න ඕන 22 ගාවට. ඔහොම නේද එන්න ඕන. ඔහොම නේද එන්න ඕන. right. එහෙනම් මම මේක පරිගණකයට ආදානය කරද්දි මෙහෙම උපක්‍රමයක් පාවිච්චි කරනවා. එතකොට මේක ඇත්තටම මට ඕන මෙහෙමනේ. ඔහොමනේ. එහෙනම් මම මේක දානවා මෙහෙම 22 ගුණ කිරීම r ගුණ කිරීම r බෙදීම 7. මෙහෙම දැම්මොත් මේක වැරදි නෑනේ. මෙහෙම දැම්මොත් වැරදි නෑ නේද? මේවා ගුණ කිරීම හින්දා මෙහෙමනේ කොහොමත් එන්නේ. මේක බෙදීම 7 මට යටින් මෙහෙම දක්වන්න පුළුවන් නේ මගේ පුතේ. right. එහෙනම් මම පරිගණකයට මේක ඇතුළත් කරද්දී උපක්‍රමයක් පාවිච්චි කරනවා මගේ පිළිතුර හරියට ගන්න. මම 7 කියන එක මෙතෙන්ට ඇතුළත් නොකර බෙදීම 7 කියන එක මෙතෙන්ට ඇතුළත් කරනවා. ඒ වාක්‍ය අවසන් ඒකෙන් මම semicolon දැම්මා. දාලා ඔන්න මම area එක හදාගත්තා. එහෙනම් මගේ වැඩේ ඉවරයි. මම කියනවා පරිගණක ප්‍රතිදානය ඊළඟට තියෙන ප්‍රතිදානයේ step එක. පුතේ මට තියෙන steps 3යිනේ. මේ input එක හරි right input එක හරි ඔයාලට පේනවා ඇති input එක හරි ඒක තමයි මේ මෙතන මේ මෙන්න මේ ටිකෙන් මේ input කියන එක තමයි නිරූපණය වෙන්නේ write input radius read r කියන එක ඊට පස්සේ calculation එක calculate එක හරි මගේ පුතේ program එකේ ඔයාලට පේනවා ඇති area සමානයි 22 ගුණ කිරීම r ගුණ කිරීම r බෙදීම 7 ඊට පස්සේ මට තියෙන්නේ output එක මොකක්ද output කරන්න තියෙන්නේ area එක නේ area එක output කරන්න තියෙනවා right එහෙනම් මෙතන හදපු area එක මම output කරනවා output කළා program එක end කරනවා අවසానයිනේ හරිනේ මගේ පුතේ right ඔයාලා ගැටලු කිහිපයක් දරුවෙක් අහලා තියෙනවා මෙන්න මෙතන කැල් ළඟ යටින් ඉරක් දැම්මේ ඇයි කියලා. මම ඒක අර ඇවිරුණු පද යටතේ මම මේක කියලා දෙන්නම්. ඇයි මේ අන්ඩර්ස්කෝර් එකක් දාන්නේ කියලා. හොඳේ. ස්පේස් එකක් තියන්න බැරිද? ස්පේස් එකක් තියලා begin type කරන්නේ ඇයි?
කොහෙද පුතේ ස්පේස් එකක් තිබුවේ? මෙතන ස්පේස් තියලා නැහැ හොඳේ. ස්පේස් තියලා නැහැ. begin type කරද්දී මෙහෙම වරහන් දාලා දාන්න පුළුවන් දහනවා පුළුවන් පුතේ වරහන් දාන්න. හොඳේ එහෙමත් දාන්න පුළුවන්. හොඳේ වරහන් දාලා දාන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා මේක බලමුකෝ. හොඳේ මේක බලමු. pre pascal compiler එක fpc එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා ඔකිත අහනවා. පුළුවන් මගේ පුතේ. ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ටිකක් අමාරුයි වැඩේ. ඒකයි මම කිව්වේ මම දෙන්නම් වීඩියෝස් ටිකත් එක්ක මේක ඉන්ස්ටෝල් කරගන්න විදිය සාමාන්‍ය විදියට නෙමෙයි ටිකක් වෙනස්. පාත් එක හදන්න තියෙනවා. ලොකු වැඩක් තියෙනවා. ඒකයි මම වීඩියෝස් ටිකත් එක්ක මේක දෙන්නම් කිව්වේ. මගෙන් ගොඩක් දරුවෝ ඉල්ලගෙන ගියා. ඒ අයගෙන් පුළුවන් නම් ඉල්ල ගන්න. right. හරි. ඉතින් මම මේක run කරන්නම්. මම මේක save කරොත් file save as ගිහිල්ලා මගේ my computer වල මම F partition එකට මම මේක දාගන්නවා. F partition එක මම හදලා තියෙනවා පුතේ folder එකක් Pascal Pro කියලා. Pascal Pro කියලා. ඒකේ seminar කියලා folder එකක් හදාගත්තා ඔයාලට මතක ඇති. seminar කියලා folder එකක් හදාගත්තා. මම මෙන්න මේ seminar folder එක ඇතුළට මේ ගිය සතියේ හැදුවේ. මම දානවා මේකට නම cal area.ps Pascal කියන එක දාන්න .ps. මම ගිහිල්ලා බැලුවොත් මම හදපු program එක my computer වල F partition එකේ Pascal වල seminar folder එකේ මේකේ අර කලින් එදා හදපු ඒවත් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ cal area.ps මම මේක වෙන තැනකට දාගන්නම්. seminar folder එකේම මම තව folder එකක් හදන්නම්. cal area කියලා folder එකක් හදලා මේක පැටලෙවෙන හින්දා මම cal area කියන එකට මේක දාගන්නවා. දාගෙන මම ටිකක් ලොකු කරොත් ඔයාලට පේන්න ඕන මම හදපු Pascal program එක. මම cmd එකට ගිහිල්ලා command prompt එකට ගිහිල්ලා මගේ Pascal program එක run කරන්න පටන් ගන්නම්. ඔයාලට පේනවා ඇති. මම යනවා F partition එකට මුලින්ම F partition එකේ මම යනවා මම හදපු Pascal Pro කියන folder එකට. ඒක ඇතුලේ මම හැදුවා seminar කියලා folder එකක්. ඒක ඇතුලේ මම හැදුවා cal area කියලා folder එකක් මතක ඇති. pre pascal compiler එක පාවිච්චි කරලා cal area.ps compile කරොත් මම ඔයාලට පේනවා ඇති මට compiling උනේ නැහැ. මගේ error එකක් ආවට පේනවා ඇති. 7 වෙනි පේලියේ මේ 7යි 15 කියන්නේ 7 වෙනි පේලියේ 15 වෙනි අකුරේ error එකක් තියෙනවා කියලා එයා කියනවා. right? එතකොට මොකද්ද මේ error එක? මේ small integer මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මේ integer error එකක් ගැන තමයි එයා කියන්නේ. ඇත්තටම පුතේ මෙන්න මේ error එක මොකක්ද දන්නවද? මේ error එක පුතේ දැන් මෙයා මේකේ කියන විදියට තියෙන 7 වෙනි පේලියනේ. මම අර 7 වෙනි පේලිය පෙන්නුවොත් මෙන්න මේ මගේ අතින් program එක close වුණානේ. right. මම මේක ආයි ගන්නම්. right. මේකනේ. මේ තියෙන 7 වෙනි පේලිය මේකනේ. මේ 7 වෙනි පේලිය මොකද්ද මේ තියෙන error එක? මෙන්න මේ බෙදීම තමයි මේකේ තියෙන මේ error එක පුතේ. මොකද බෙදීමේදී දැන් integer දත්ත ප්‍රරූපය අපි පාවිච්චි කරන්නේ පූර්ණ සංඛ්‍යාවලදී විතරයි. ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙන්නේ integer දත්ත ප්‍රරූපය පාවිච්චි කරන්න පුළුවන් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා සඳහා පමණයි. මට දශම සංඛ්‍යා දැන් බෙදීමකදී දශම සංඛ්‍යා එනවනේ. උදාහරණයක් විදිහට 22 7න් බෙදුවත් දශම සංඛ්‍යා වලින් එනවනේ. එහෙනම් මම මෙන්න මෙතන මේ integer දත්ත ප්‍රරූපය භාවිතා කිරීම තමයි මෙතන තියෙන ලොකුම වරද. එහෙනම් මම මෙතන පාවිච්චි කරනවා පුතේ real කියන දත්ත ප්‍රරූපය. බලන්න මම real කියන දත්ත ප්‍රරූපය දාලා save කරලා මම මේක නැවත අර ඒකම compile කරොත් ඔයාලට පේනවා ඇති program එක compile වුණා. ඉතින් program එක compile වෙලා ඔයාලට පේනවා ඇති මෙතන ඉස්සෙල්ලා තියුනේ මේ cal area pas file එක විතරයි. දැන් exe file එකත් නිර්මාණය වෙලා. මම මේක double click කරොත් ඔයාලට පේනවා ඇති input radius කියලා මේ program එක run වෙනවා. input radius කියලා program එක run වෙනවා. right. ඉතින් මම මේක මෙතනම run කරගන්නම්. right. මට පුළුවන් program එක run කරන්න cal area exe file එක run කරොත් input radius මම මේක මෙතන run කරන්නේ අකුරු ලොකුවට අර පේන හින්දා පැහැදිලිව දරුවෝ ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා.
right මම පස්සේ ඒ ප්‍රශ්න ටික ගැන කතා කරන්න නැත්නම් මගේ වෙලාව ගොඩක් යනවා. අපි රේඩියස් එකක් දෙමු. අපිට ලේසිම එක තමයි ටිකක් 7න් බෙදෙන එකක් දුන්නා වඩා හොඳයි. මම දෙනවා අරය 14යි කියලා. නේ? අරය 14යි කියලා දුන්නොත් අපි බලමු උත්තරේ කොහොමද වෙන්න ඕනේ කියලා. අපි ඉස්සර නිකන් හදලා බලමු. අරය 14යි කියලා දුන්නොත් අරකට අනුව ඒරියා සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 නේ එන්නේ. එහෙම නේද? එතකොට 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යිනේ. දෙවරක් 14 28යි. එතකොට 22 ගුණ කිරීම 28 එනවා. 22 ගුණ කිරීම 28 නේ? එතකොට 22 28න් ගුණ කරොත් දෙවරක් අඩ 16න් 6 එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. එතනත් 56යි. උත්තරේ 6යි 1යි 5යි 11න් එකක් ඉතුරුයි 6යි. 616 උත්තරේ එන්න ඕන. 616 උත්තරේ එන්න ඕන. මම තාම මගේ ප්‍රෝග්‍රෑම් එකෙන් මේක රන් කරලා බැලුවේ නෑනේ. අපි බලමු 616 උත්තරේ එනවද මොකද අවුල කියලා. පොඩි අවුලක් වෙයි මෙතන. බලමු. මම එන්ටර් කරාම අපබ්‍රංශ උත්තරයක් ආවට මෙතන අපබ්‍රංශ උත්තරයක් ආවට ඔයාලට පේනවා 616 කියන එක මෙතන පෙන්නනවා. 6.1.6 කියලා පිටිපස්සෙම කියලා තියෙනවා බිංදු ඒව දෙකක් එකතු කරන්න කියලා. කියන්නේ මේකට තව බිංදු දෙකක් ආවහම 616 වෙනවනේ. කියන්නේ දශම ස්ථාන දෙකක් වට ආපස්සට ගන්න කියලා තමයි මෙන්න මේකෙන් අදහස් වෙන්නේ. දශම ස්ථාන දෙකක් ආපස්සට ගත්තාම 616 වෙනවා. ඉතින් එහෙම ගණන් හදන්න අපි පැස්කල් ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරන්න ඕනද? මොන විකාරයක්ද නේ? මේකට අපිට තියෙනවා පොඩි විසඳුමක් බලන්න. මම මෙන්න මෙතන මේ ඒරියා කියන ප්‍රතිදානය ලබා දෙන තැන මේක ප්‍රතිදානයනේ. මෙන්න මේ ඒරියා කියන තැනට දශම ස්ථාන දෙකක් ඉදිරියට ගන්න කියන එක මෙන්න මේ විදියට සංකේතවත් කරනවා. පුතේ මේක වලට ඉස්කෝලේ ගුරුවරු උගන්වන එකක් නැහැ. මොකද මේක අපේ පෙළ පොතෙහි නැහැ. හැබැයි පැස්කල් ප්‍රෝග්‍රෑමින් කරද්දී මෙහෙම දෙයක් පාවිච්චි කළා අපිට පුළුවන් මේකේ නිවැරදිම පිළිතුර ගන්න. ඔන්න මම නැවත කම්පයිල් කරනවා. right කම්පයිල් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරලා මම 14 ඇතුළත් කරොත් ආර පේන උත්තරේ 616යි කියලා උත්තරේ ආවා. පැහැදිලි නේද? ඉතින් උත්තරේ මේ විදිහට එනවා. අපි 7ක් විදියට දුන්නොත් 154යි වර්ගඵලය ආට හදලා බලන්න පුළුවන්. 22 7න් ගුණ කරලා අපි තව දුන්නොත් බෙදෙන්නේ නැති අගයක්. ඒතකොට මේකේ දශම පෙන්වන්නේ නැහැ මම අර දාපු බිංදු දෙක හින්දා හොඳේ. දශම ස්ථාන ඉවත් වෙනවා. වටයලා තමයි පෙන්වන්නේ 79ක් කියලා පෙන්වනවා. හරි. ඉතින් ඔන්න ওই විදියට මේක ගැන එච්චර හිතන්න එපා. මේක මම ඔයාලට ඇඩිෂනලි කියලා දුන්නේ. ඔයා ප්‍රෝග්‍රෑම් එකට පොතේ ලියා ගන්න ඕන මෙන්න මෙච්චරයි. ඒතකොට අපි රියල් දත්ත ප්‍රරූපය පාවිච්චි කරා. right. මගේ දරුවෝ කියන්න මට මේක තේරුණාද නිකන් අපබ්‍රංශයක් වගේද ඔළුව විකාර වුණාද මේක දිහා බලන් ඉඳලා මොකෝ හිතුනේ මට කියන්න මම කියලා දෙන්න උත්සාහ කරපු දේ මගේ දරුවන්ට තේරුණාද ඔයාලට මොනවද ගැටලු තියෙන්නේ දැන් කියන්න සර් ඔතන දශම ස්ථාන 3ක් තිබ්බොත් කොහොමද ඒක ලියන්නේ බිංදු 3ක් දාන්න අර විදියට තේරුණා සර් කියලා තියෙනවා මට නම් තේරුන්නේ නෑ සර් කියලා දරුවෙක් කියවලා තියෙනවා තේරෙනවා සර් කියලා තමහක කියවලා තියෙනවා right තේරුන්නේ නැති තැන් මොනවද ලාවට තේරුණා කියලා තියෙනවා. තාම පැස්කල් කියලා දුන්නේ නැහැ හොඳේ. තාම නිකන් අර දැන් අපි මේ පීනන්න නම් යන්නේ තාම නිකන් අර මුහුද ගාවට ගියා විතරයි හොඳේ. තාම පැස්කල් වලට අඩිය තිබ්බා විතරයි හොඳේ. ලාවට තේරුණා. අනේ සර් තේරුන්නේ නැහැ කියලා සමහර දරුවෝ ඒවලා තියෙනවා අවුලක් නැහැ ටිකක් තේරුණා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලට ටිකක් මේක නිකන් දැන් ප්‍රශ්න ටිකක් මතුවුණානේ. දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක ගහලා මොකද්ද රියල් මගුලක් කිව්වා මොකද්ද ඉන්ටිජර් මගුලක් කිව්වා නේ එහෙම කිව්වනේ නේ වචන පහක් මතක තියාගන්න කිව්වා ඉන්ටිජර් රියල් බූලියන් චාර් ස්ට්‍රිං කියලා නේ එහෙම කිව්වා ඉතින් මේ දේවල් එක්ක පොඩි මේ ප්‍රශ්න ටිකක් ඔළුවට ආව වෙන්න ඇති හැබැයි ප්‍රශ්න ටිකක් ආවනම් හරි ප්‍රශ්න ටිකකුත් ආවේ නැතුව මොකක් වුණාද කියලා හිතා ගන්න බැරි නම් හෙන ගෙඩියක් පාත් වුණා වගේ නම් ආන් ඒක ටිකක් අවුලක් හොඳේ හරි ඉතින් දැනට මතක තියාගන්න. ඔයා මේක අවබෝධ කරගත්තා නම් හොඳටම ඇති. ඔයාට අවබෝධ වුණාද? දරුවෙක් අහනවා ෆෝල්ඩර්ස් වලට යන්නේ කොහොමද කියලා. ආපෝ ඒව ගැන හිතන්න එපා. හොඳේ. ඒව හිතන්න එපා. විභාගෙදි ලියන්න තියෙන්නේ. ෆෝල්ඩර්ස් වලට යන්න නෑ විභාගෙදි. හොඳේ. right. අංක 3ක් අතරලා begin type කරලා තියෙන්නේ ඇයි? අංක 3 අතරලා. ඒක ඉතින් අර පැහැදිලිව පේන්න හොඳේ.
gap එක පේන්න අර මේ වගේ ටිකක් අර ලස්සන පේන්න. නැත්තම් අර මෙහෙම ලියන්න ඕනෙත් නැහැ ඉතින් හොඳයි. ආපහු ලියා ගන්න බෑ. ඕ දැන් මේ නෑ ලියා ගන්න කිව්වෙත් නෑ මං තවම. right. ඉතින් හරි. දැනට මෙන්න මේක තේරුම් ගත්තා නම් ඔයා හොඳටම ඇති. ඔයා තේරුම් ගන්න පුතේ මේ මෙතන බෙදීමකදී දශමය සංඛ්‍යා එනවා. ඒකින්ද අපි රියල් කියන දත්ත ප්‍රරූපය පාවිච්චි කරා කියන එක තේරුණා නම් ඒ හොඳටම ඇති. ඉන්ටිජර් කියන දත්ත ප්‍රරූපය පාවිච්චි ගන්නේ පූර්ණ සංඛ්‍යාමය පිළිතුරක් ලැබෙන අවස්ථාවේදී විතරයි. දශම සංඛ්‍යාමය පිළිතුරක් හෝ දශම සංඛ්‍යාමය ආදානයක් සිදු කරන අවස්ථාවේදී අපි දත්ත ප්‍රරූපය විදියට රියල් පාවිච්චි කරන්න ඕන කියලා මතක තියාගත්තා නම් තේරුණා නම් මට ඒ හොඳටම ඇති. ඊටු ටික මම කියලා දෙන්නම් හිමි. right. දශම එන්නේ නැති බෙදීමකදී අපිට ඉන්ටිජර් ගන්න පුළුවන්. හරි මම ඒක ගැනත් කියලා දෙන්නම්. හරි එහෙනම් right. ඔන්න ප්‍රෝග්‍රෑම් එක මම මේක දාන්නම් මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මම ගෲප්ස් වලටත් දාන්නම්. great. ඔන්න මම ටෙලිග්‍රෑම් ගෲප් එකට දැම්මා. ඊළඟට WhatsApp ගෲප් වලටත් මම දාන්නම්. ඔයාලට මේක ස්ක්‍රීන් එක බලාගෙන ලියන්නත් පුළුවන්. right ලියලා ඉවරලා කියන්න පුතේ ඉක්මනට. කදරුවෙක් කාලා තියෙනවා රිපීට් දෙකක් තුනක් එකම පැස්කල් ප්‍රෝග්‍රෑම් එකේ ගහන්නේ කොහොමද කියලා. මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මම ඕක කියලා දෙන්න ගියොත් මෙතන ඉන්න අනිත් ඔන්ලයින් සම්බන්ධ වෙන ඉනිත් මම හිතන ළමයි 300කට අධික ප්‍රමාණයක් ඉන්නවා. අනිත් ඒවා ඔක්කොටම පිස්සු හැදෙනවා. ඒක අහන් ඉන්න ගියොත් හොඳේ. සර් අපි කොහොමද දන්නේ දශමද පූර්ණද කියලා? ඉතින් බෙදීමකදී දශම එන්න පුළුවන්නේ. එන්න පුළුවන් නම් අපි රියල් කියලා ගන්නවා පුතේ. හරි? එකතු කිරීමකදී දැන් එකතු කිරීමකදී පූර්ණ සංඛ්‍යාමය එකතු කිරීමක් නම් කිසිසේත් දශම එන්නේ නැහනේ. පූර්ණ සංඛ්‍යාමය ගුණ කිරීමකදීත් කිසිසේත්ම දශම එන්නේ නැහැ. බෙදීමකදී විතරමයි දශම එන්න පුළුවන්. අඩු කිරීමේදී එන්නේත් නැහැ. right program එක ලියලා ඉවරයිද? දශම නැති බෙදීමකදී ගන්නෙ මොකද්ද කියලා අහලා තේනවා. දශම නැති බෙදීමකදී ඉන්ටිජර් ගන්න පුළුවන්. හරිද? හරි. right. මම ඔයාලට තියෙන ප්‍රශ්නයක් निराකරණය කරලා ඉන්නම් මේ විදියට. දැන් අපේ ආදානය පූර්ණ සංඛ්‍යා නම් ඉන්පුට් එක ඉන්ටිජර් නම් ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යානේ. උදාහරණයක් ගත්තොත් 2 4 වගේ සංඛ්‍යා පූර්ණ සංඛ්‍යානේ, දශම නොවන සංඛ්‍යා. එතකොට අපි හිතමු එකතු කිරීමේදී 2 4ට එකතු කරොත් පුතේ 6යි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා නම් ආදානය කරලා තියෙන්නේ එකතු කිරීමකදී අනිවාර්යයෙන් ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාවක්මයි. එහෙනම් අපිට මෙතන ඉන්ටිජර් දත්තප රූපය කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි ගන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාමය ආදානයකදී ප්‍රතිදානය වෙන්නේ පූර්ණ සංඛ්‍යාම තමයි. ඊළඟට පූර්ණ සංඛ්‍යාමය ආදානයකදී අපි ಗುಣ කිරීමක් සිද්ධ කරොත් එකතු කිරීමකදී පූර්ණ සංඛ්‍යාමයයි ගුණ කිරීමකදී පුතේ අනිවාර්යයෙන්ම පූර්ණ සංඛ්‍යාමය ප්‍රතිදානයක්ම නෙන්නේ. අඩු කිරීමක් හිතන්න 4 ඍණ 2 ඒත් පූර්ණ සංඛ්‍යාමය ප්‍රතිදානයක්මයි. හැබැයි බෙදීමකදී දැන් අපි ගමු එතන තව සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් 3 කියලා 4 බෙදන්න කියනවා 3ෙන්. හරි. එතකොට 4 3ෙන් බෙදුවොත් පුතේ 1 ගානක් නේ උත්තරේ එන්නේ. එතකොට අන්න දශම ආවා. එතකොට බෙදීමකදී විතරමයි දශම එන්නේ. තේරුණා නේද? එතකොට බෙදීමක් යොදනවා නම් ඔයාට ඉන්ටිජර් ප්‍රතිදානය ඉන්ටිජර් යොදන්න බෑ.
තේරුණානේ? ආදානය පුළුවන්. ප්‍රතිදානයක් ඉන්ටිජර් යොදන්න බෑ. තේරුණානේ? ඒතර ඉන්ටිජර් එතෙන්දී අපිට රියල් පාවිච්චි ගන්න වෙනවා. හැබැයි එකතු කිරීමේදී ගුණ කිරීම සහ අඩු කිරීමේදී අපිට ඉන්ටිජර්මය ප්‍රතිදානයක්. පූර්ණ සංඛ්‍යා ආදානය කරා නම් පූර්ණ සංඛ්‍යාවම තමයි ප්‍රතිදානය. හැබැයි අපිට මෙහෙම දෙයක් පුළුවන්. මේ බෙදීම වෙනුවට div divide කියන එක division කියන එකේ div කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පූර්ණ සංඛ්‍යාමය බෙදීමක්. අපි ඒක පස්සේ කතා කරමු. මේ වෙලාවේ කතා කරොත් පිස්සු හැදෙනවා ඔයාලට. පැස්කලුත් එපා වෙලා, ICTත් එපා වෙලා, ඔක්කොම එපා වෙනවා. right. මට ඔයාලට තේරුණා නම් හොඳටම ඇති ඉන්ටිජර් කියන්නේ පූර්ණ සංඛ්‍යාමය ආදානයන්, රියල් කියන්නේ දශම සහිත ආදානයන් ප්‍රතිදානයන් කියලා තේරුණා නම් ඒ හොඳටම ඇති. මට කියන්නේ ඒක තේරුණාද කියලා? ඒක තේරුණා නම් හරියට හරි. එච්චරයි ඕන. right. මට සමහර ලාවට අනිත් දරුවෝ එවන මැසේජ් කියව ගන්න බැරි වෙනවා. මම උගන්නන අතරතුරනේ බලන්නේ හොඳේ. ඒක හින්දා අපි ඒවා පස්සේ ඉස්සරේ කතා කරමු. right. හරි. අපි ඊළඟ ගානට යමු. ඔන්න හොඳ ගානක් තියෙනවා තුන්වෙනි ගාන. මොකද්ද? සංඛ්‍යා තුනක එකතුව සෙවීම සඳහා ගැලීම් සටහන ව්‍යාජකේතය සහ පැස්කල් ක්‍රම ලේඛනය මේව කරන්න කියලා තියෙනවා. right. සංඛ්‍යා තුනක එකතුව කියලා කියන්නේ අපි ගමු සංඛ්‍යා තුන උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් XYZ කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් N1 N2 N3 කියලා ගන්නත් පුළුවන්. විචල්‍ය නේ XYZ ගන්නත් පුළුවන්, N1 N2 N3 ගන්නත් පුළුවන්, නැත්නම් ABC කියලා ගන්නත් පුළුවන්. මට කියන්න ඔයාලා කැමතිම මොකද්ද මෙතනින්? මේ ඊළඟ ගාන සඳහා ඔයාලා කැමතිම විචල්‍ය ආකාරය මොකද්ද පුතේ? N1 N2 N3 ගන්න කියලා අපේ කවුද ගයාන් කාවින්ද පුතා කියලා දෙනවා. ඉස්සෙල්ලම කිව්වේ එයා හින්දා මම ඒක ගන්නවා. N1 N2 N3 කියලා තමයි ඉස්සෙල්ලම මට උත්තරය. මම හින්දා ඒක ගන්නවා. කැමති එකක් ගන්න පුළුවන්. ඔයාලා කැමති එකක් ඔයාලා ගන්න. ABC වලට කැමති ABC, XY Z වලට කැමති XYZ, PQR වලට කැමති නම් PQR. එහෙම නැත්නම් ළමයි තුන් දෙනෙක්ගේ නම් තුනක් ගන්නවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට විචල්යන් අපිට කැමති විදියට ගන්න පුළුවන්. හැබැයි විචල්යක් සඳහා ඇවිරුණු පදයක් ගන්න බෑ. තේරුණානේ? ඇවිරුණු පදයක් ගන්න බෑ. ඇවිරුණු පදයක් නොවන ඕනම එකක් ගන්න පුළුවන්. ඇවිරුණු පද කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ආවනේ. ඕන් ওই පොතේ තියෙනවා ඇවිරුණු පද ටික. තේරුණානේ? right. හරි. මම ප්‍රෝග්‍රෑම් එක ලියනවා. සංඛ්‍යා තුනක එකතුව. හරිම ලේසි. දැන් මේක ලියලා නේද ඉන්නේ? මේකට උත්තරේ ලියලා නේද? මගේ දරුවෝ පැන්සලෙන් ලියලා නේද තියෙන්නේ? පැන්සලෙන් ලියලා නේද තියෙන්නේ? right. හරි. එහෙනම් මම ගන්නවා start input N1 N2 N3 right. හරිම ලේසි. total එකතුව total සමානයි N1 ධන N2 ධන N3. ඔච්චරයිනේ හත් දෙයියනේ. මේක ගණනය කිරීමක් හින්දා මේ සම්මත සංකේතය තුල දානවා. ඊට පස්සේ ඩිස්ප්ලේ කරනවා මොනවද? total එක ඩිස්ප්ලේ කරනවා total එක. ඒක ප්‍රතිදානයක්. දාලා ප්‍රෝග්‍රෑම් එක end කරනවා. කොහොමද මේක හරි අය? මේක හරි අය? මේක වැරදි නම් ගන්න ඕන කර පැලෙන්න. මෙච්චර කියලා දීලත් බෑ කියන්නේ නේ. එහෙම නෑනේ. right. හරි නේද හැමෝගෙම? හරි. right. ව්‍යාජකේතය ලියමු. start වෙනකොට අපි ලියනවා begin start වෙනකොට ලියනවා begin input මොනවද input කරන්න තියෙන්නේ N1 N2 N3 input number කියලා ලියවනම් වඩා හොඳයි input number N1 N2 N3 ඊට පස්සේ calculate කරන්න තියෙනවා මොනවද calculate කරන්න තියෙන්නේ total සමානයි N1 ධන N2 ධන N3 වෙනවද අන්තිමයි වෙන්නේ නැහැ නේ මම මෙහෙන් ලියන්නම් total සමානයි N1 ධන N2 ධන N3 හරි ලේසි ඊට පස්සේ display කරන්න තියෙනවා මම ලියනවා show කියලා මට හිතුණා show කියලා ලියන්න මම show කියලා ලියුවා මොනවද total එක begin කෙලින් end
කො බලන්න මේක හරියයි. මේක හරියයි. right. good. දැන් Pascal program එක ලියලා තින්නේ. Pascal program එක ලියලා තින්නේ. කො බලන්න මේකට Pascal program එක ලියපු අය. ඉතින් පුතේ අර පළවෙනි ගාන බලාගත්තාම ගිය සතියේ මම කතා කරපු ගාන තියෙනවානේ. ඒ ගාන බලාගත්තාම මේක ලියන්න පුළුවන් නේ. හරිම ලේසියිනේ. ඊට වඩා චුට්ටයිනේ වෙනස් වෙන්නේ. ඇයි උත්සාහ නොකරන්නේ? උත්සාහ කරන්න. ගොඩක් දරුවෝ ලියලා තියෙනවා. බොහොම හොඳයි. උත්සාහ කරන මිනිස්සු තමයි පුතේ ජීවිතේ දිනුවේ. උත්සාහ කරපු නැති මිනිස්සුන්ට ජීවිතේ දිනන්න බැරි වුණා. ඔයාලා දන්න ගුවන් යානයක් හදන්න කලින් කොච්චර උත්සාහ කරාද කියලා. වැඩි ඕනේ නැහැ විදුලි බල්බේ කතාව ඔයාලා හැමෝම අහලා තියෙනවා. විදුලි බල්බයක් නිර්මාණය වෙන්නේ පුතේ 999 වතාවක් අසාර්ථක වෙලා. ඒ අසාර්ථක වීමෙන් ලබාගත්තු පන්නරය මත වගේ පුතේ. ගොඩක් දරුවෝ මට Pascal program එක ලියලා ගෙනල්ලත් පෙන්නලත් ඉවරයි. ඔයාලා දන්නේ නැති වුණාට පුතේ බහුතරයක් දරුවෝ මට program ලියලිය මගෙන් අහනවා මේක හරිද සර් මේක හරිද සර් කියලා. ඉතින් රත්තරන් පුතේ මම ඉල්ලන්නේ මෙච්චරයි. උත්සාහ කරොත් ඔබ අනිවාර්යෙන් ජීවිතේ දිනනවා. හැබැයි උත්සාහ නොකර බලාගෙන හිටියොත් ඔයාට ජීවිතේ දිනන්න බැරි වෙනවා. හේතුව මේක තරඟයක් මගේ රත්තරන් පුතේ. මේක තරඟයක්. මේ තරඟෙන් හැමදාම දිනන්නේ ඉස්සර වෙන පිරිස. ඉදිරියට යන පිරිසයි දිනන්නේ. එහෙම නැතුව සාම්ප්‍රදායික සම්මතය මත රඳාපවතින මම මේක ලියනකම් බලාගෙන ඉන්න දරුවෙක් නම් ඔයා මගේ පුතේ. උඹට වඩා ඉදිරියෙන් තව ගොඩක් ළමයි ඉන්නවා. මේක තරඟයක් කියලා මම හැමතිස්සෙම කියන්නේ ඒකයි. මේ තරඟෙන් දිනන්න නම් හැම වෙලාවෙම පියවරක් දෙකක් අපි අනිත් අයට වඩා ඉදිරියට යන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. ඉතින් එහෙම නොකර සම්ප්‍රදායකට ඉඩ දීලා සම්මතයට ඉඩ දෙන සාම්ප්‍රදායික චරිතයක් නම් ඔයාට ජීවිතේ හැමදාම මේ ලැබෙන්නේ සාම්ප්‍රදායික දේවල්ම විතරයි. ඒ කියන්නේ අනාගතේ ඔයා සාම්ප්‍රදායික චරිතයක් විදිහට ජීවත් වෙවි මේ ලෝකේ. ඉතින් එහෙම නොවි සාම්ප්‍රදායික මිනිස්සු අතර සාම්ප්‍රදායෙන් එහාට ගිහිපු විශිෂ්ට චරිතයක් වෙන්න නම් ඔයාට කැපකිරීම කරන්න වෙනවා. right. අපි මේකට ප්‍රෝග්‍රෑම් එක ලියලා බලමු. ගොඩක් දරුවෝ ඉන්නවා මුළු පොතම ලිව්වා කියලාත් තියෙනවා. බොහොම සතුටුයි. වරදින්න පුළුවන්. වරදුනාට කමක් නැහැ ලිව්වනම් ඒ ඇති. හරි. මම මේකම ඉරේස් කරලා ගන්න කමක් නැහැ. අලුත් එකක් ගමු. කොහොමද කියලා? අලුත් එකක් ගත්තා. මෙතෙන්ද කියලා Pascal කියලා දාගත්තා. program අපි දාමු adding number කියන එක නම් කියලා දැම්මා. විචල්යන් විදියට මම ගත්තේ n1 ගත්තා n2 ගත්තා n3 ගත්තා විතරක් නෙවෙයි total කියන එකත් ගත්තා. total උත් ගත්තා. මෙතෙන්දි මම integer දත්තප රූපේ දානවා. මොකද මම පූර්ණ සංඛ්‍යා ආදානය කළ පූර්ණ සංඛ්‍යාමය ප්‍රතිදානයන් විතරයි ගන්නෙ. පූර්ණ සංඛ්‍යා ආදානය කළ පූර්ණ සංඛ්‍යාමය ප්‍රතිදානයයි විතරයි ගන්න. ඒකෙන් තමයි integer දත්තප රූපේ පාවිච්චි කරනවා. හොඳයි? right. begin මම ලියනවා write කරන්න. මොකද්ද? enter number අපි කියමු enter අපි මෙතන දාමු enter first number කියලා. සංඛ්‍යා තුනක් තියෙනවානේ. enter first number. පළමු සංඛ්‍යාව ආදානය කරාම ඒක කියවලා read කළා ඒක අපි n1 ට පවරන්න කියලා කියනවා. n1 ට පළමු සංඛ්‍යාවේ අගය පවරන්න කියලා කිව්වා. ඊට පස්සේ ආයෙ කියනවා write කරන්න enter second number කියලා. එතෙන්ට උඩුකමාවක් එනවා මගේ පුතේ. ඒක අමතක වුණොත් ප්‍රෝග්‍රෑම් එක වරදී. ඊට පස්සේ read කළා ඒකේ අගේ n2 ට පවරන්න කියලා කියනවා. ආයෙ කියනවා write කරන්න enter third number. ඒක read කළා ඒකේ අගය n3 ට පවරන්න කියලා කියනවා. එච්චරයිනේ. ඊට පස්සේ total සමානයි n1 ධන
n2 ධන n3 right ඊට පස්සේ ආයේ පරිගණක තිරය මත write කරන්න කියනවා total හරිනේ එච්චරයි ඉතින් ඔච්චරයි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ. නිකන් මේ ටික මහා ලොකු වචන ටිකක් විදියට දැක්කට මේ මොකක්ද ඇත්තටම වෙන්නේ? පළමු සංඛ්‍යාව n1ට පවරනවා, දෙවන සංඛ්‍යාව යගේ n2ට පවරනවා, තුන්වෙනි සංඛ්‍යාව යගේ n3ට පවරලා n1 n2 n3 එකතු කරලා ටෝටල්ට සමාන කරලා ටෝටල් පරිගණක තිරේ ඩිස්ප්ලේ කරනවා. ඉතින් සංඛ්‍යා 4ක් එකතුව ගන්න කිව්වත් සංඛ්‍යා 5ක එකතුව ගන්න කිව්වත් සංඛ්‍යා 20ක එකතුව ගන්න කිව්වත් මේක මහ දෙයක් නෙමෙයිනේ පුතේ. රයිට්. මට කියන්නේ මේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක තේරිච්ච අය දරුවෙක් අහනවා n ලිව්වට පස්සේ ඩොට් එක තියන්න ඕනමද කියලා මෙතන. අනිවාර්යෙන්ම ඕන පුතේ. අනිවාර්යෙන්ම ඕන. ඩොට් එක නැති වුණොත් වැඩ කරන්නේ නැහැ. මම ඩොට් එක අයින් කරා. අපි බලමු ප්‍රෝග්‍රෑම් එක රන් කරලා. රයිට් මේක තේරුණාද කියන්න? රයිට්. මේක තේරුච්ච නැති අය ඉන්නවනම් කියන්න බලන්න. සර් එකපාර n1 n2 n3 රයිට් ගන්න බැරිද? බෑ පුතේ. පුළුවන් ලූප් එකක් දාලා ඒක ටිකක් ලොකු වැඩක් අපි පස්සේ බලමු ඒක. සර් නම්බර් 100ක් හොයන්න කිව්වොත් ඔහොම 100ක් ලියන්න ඕනද? නෑ අපි දාමු පුනර්කරණයක්. මේ එකම කාර්යනේ පුතේ නැවත නැවත කරලා තියෙන්නේ. එකම කාර්ය නැවත නැවත කරන පුනර්කරණයක් දැම්මා. එතකොට ලේසි. ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරමු. රයිට්. හැමෝටම තේරුණානේ? හරි. අපි බලමු රන් කරලා. ඔන්න අර අපේ රවිඳු කිව්වා වගේ මම මේ රුවිඳු කිව්වා වගේ full stop එක අයින් කරා. full stop එක අයින් කළා මම මේක save කරන්න ගියොත් මම යනවා මගේ ඉස්සෙල්ලා වගේම my computer වල F partition එකේ ඔයාලට කැමති එකකට මේක දාන්න පුළුවන්. Pascal Pro වල seminar වල මම තව folder එකක් හදා ගන්නවා adding නම් කියලා සංඛ්‍යා එකතු කරන්න folder එකක් හැදුවා adding නම් කියලා මට lazy pro folder හදා ගන්න එක add.pas කියලා දා ගන්නවා add.pas කියලා මම මේ program එක save කරගත්තොත් මෙතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මම හදපු මේ තියෙන adding number folder එකේ මම හදපු program එක තියෙනවා add.pas එක අපි run කරගන්න උත්සාහ කරොත් මේක මෙතනම ආයනවා පිටිපස්සට adding number කියන folder එකට ගිහිල්ලා add.ps compile කරොත් ඔයාට පේනවද syntax error එකක් එනවා dot එක නැහැ කියලා කියනවා 15 වෙනි පේලියේ dot එක නැතිලු ඔයාට තේරෙනවද compile උන්නේ නැහැ හරි පොඩි අඩුපාඩුවටත් එයා නතර කරනවා 15 වෙනි පේලිය මේකනේ 15 ඔන්න මම ඩොට් එක තියුවා දැන් ඩොට් එක තියලා මම සේව් කරා හරි ඩොට් එක තියලා සේව් කළා මම දැන් කම්පයිල් කරොත් දැන් කම්පයිල් වුණා මේ add.exe එක හැදුනා මේ exe එක හැදිලා තියෙන්නේ මේ ඉස්සෙල්ලා තියුන්නේ නැහනේ රයිට් එහෙනම් මට දැන් යාව රන් කරගන්න තියෙන්නේ මම මෙතනම රන් කරගන්නම් cls ගාලා ක්ලියර් කරලා add.exe රන් කරොත් enter first number අපි සංඛ්‍යාවක් දෙමු 5යි enter second number 7යි enter third number 3යි එතකොට 5යි 7යි 12යි 12යි 3යි 15 වෙන්න ඕනේ උත්තරේ හරිනේ 15යි right ඉතින් මේ වගේ අපිට කැමති සංඛ්‍යා ටිකක් දීලා බලන්න පුළුවන් 145 එකතු කරලා බලන්න හරි ඉතින් කොහොමද මේක හරි අය Pascal program එක හරි අය තියෙනවා මේ මුලින්ම program year දාන්න නැද්දාන මේ දාලා තියෙන්නේ හොඳේ මම මේ පුංචි ගානනම් පේන්න ඔන්න program එක තනි පිටුවට ගත්තොත් හරි හරි ගොඩක් දරුවෝ ඉන්නෝනේ බොහොම සතුටුයි දැන් මේක ලියන්න උත්සාහ කරපු නැති දරුවෝ ඉන්නවනම් අනගාන ටොක්ක්ක් හොඳේ මම මේ program එකක් දාන්නම් අපේ group වලට අනුවන් group වලට මේ program ටිකක් දැන් දැම්මා Telegram එකටත් දාන්න එපයි Telegram එකටත් දැම්මා හරි අඩුපාඩු තියෙනවා හදාගන්න පුතේ ඉක්මනටම සර් n1 n2 n3 එකට රයිට් කරන්න බැරිද පුළුවන් ලූප් එකක් දාන්න ඕන පුතේ හොඳේ පුනර්කරණයක් දාන්න ඕන මලිෂ
right ln කියලා දාන්න නැද්ද කියලා අහනවා අපේ පසින්දු. ඒ ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. හොඳයි. රවිදු අහපු ප්‍රශ්නෙට නම් මට ඇත්තටම උත්තරයක් නෑ රවිදු. මට පොඩ්ඩක් ඒ ගැන හොයලා කියන්නම්. command prompt එක ගැන නම් චර අවබෝධයක් නැහැ මට. පේලි අරින්න ඕනද අනිවාර්යෙන් අපෝ නෑ. මේ අතර ස්පේස් නේ. ඒව නැති වුණාට කමක් නෑ හොඳේ. ඒව නැති වුණාට කමක් නැහැ. මම හරි ඉතින් පැහැදිලිව පේන්න ඕනේ හින්දා ස්පේස් තියන්නේ. ඉතින් ඔහොම නැති වුණත් හරි. මේකේ මෙහෙම ස්පේස් තියන්න ඕනේ නැහැ හොඳේ. කොහොම තිබුණත් කිසි අවුලක් නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. හරි. අර එහෙම කරන්නේ දැන් මෙහෙම තියෙනකොට නිකන් මේ රචනාවක් ලියලා වගේනේ. ඉතින් අර වැඩේ ලස්සනට තියෙන්න ඕනේ හින්දා ඔහොම ඉස්සරහට ගන්නවා. හරි. නිකන් වක් ගැහිලා එනකොට ටිකක් පොඩි ගතියක් තියෙනවනේ. ඔහොම ඉතින් අර පොඩ්ඩක් ඉඩ තියෙනවා. ඉඩ තිබ්බා කියලා ඉතින් කිසි වරදක් නැහැ හොඳේ. ඔහොම. මේ පොඩි නිකන් අර එහෙම තියෙනකොට පොඩි ගතියක් තියෙනවනේ. මේවයි ස්පේස් දෙවුවාම අපිට ඉන්පුට් එක දැන් එතකොට මේ තියෙන ඉන්පුට් එක මේ තියෙන කැල්කියුලේෂන් එක මේක මේ තියෙන්නේ අවුට්පුට් එක රයිට් මේක ලියාගෙන ඉවරද පුතේ? ඔක තාරික් ගන්නවා නෝට්පෑඩ් එකෙන් කරන්න බැරිද කියලා පුළුවන්. අපෝ පුළුවන් කිසි අවුලක් නැහැ. නෝට්පෑඩ් එකෙන් තමයි කරන්න ඕන හරියට. කම්මැලි ළමයෙක් අහනවා අද පන්තියේ කීයටද ඉවර වෙන්නේ කියලා. කවුද අපේ මේ කම්මැලි ළමයා? වෙනුරි. පන්තිය තව ටිකකින් ඉවර කරමු. ඉතින් අපි තව ටිකක් කතා කරලා නිදිමත වුණාම වරහන් ඇතුලේ හිස්තැන් මේවද එකයි තියලා තියෙන්නේ පුතේ. මේවා එකයි ටිකක් දුරස් වගේ පේනකොට එක හිස්තැනයි තියලා තියෙන්නේ හොතේ. right. හරි. ඉතින් එහෙනම් අපි යමුද අර මම අද ඔයාලට දීපු challenge එක ගැන චුට්ටක් කතා කරන්න. දැන් අද ගණන් දෙකක් කතා කරා. මම එක දවසට ගොඩක් ගණන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳේ? මොකද එතකොට ඒක ඔයාලට වෙහෙස කර හින්දා අපි යමු අර ඔයාලට මම දීපු challenge එක කතා කරන්න. හරි? right. මම මේකට මම ඔයාලට දුන්නේ ගැලීම් සටහන විතරයි challenge එකක් විදියට. මම ව්‍යාජකේතය Pascal program එක ගහලා මම මේක ඔප්පු කරලා පෙන්නනවා. අද මේ program එකකින් කුඩාම සංඛ්‍යාව පෙන්නන හැටි. මම ඔයාලට දුන්නේ සංඛ්‍යා 10ක් නේ. මම මේක මට මේ ලේසියට මගේ පහසුවට මම සංඛ්‍යා 5කට පුංචි කරගන්නවා. ඔයාට ඒක සංඛ්‍යා 10ක් දක්වා ලියන්න පුළුවන්. හොඳේ? ඒක ඔයා program එක ලියද්දී ඔයා සංඛ්‍යා 10කට ලියන්න. මට මගේ කම්මැලිකමට ඇත්තටම මම මේක සංඛ්‍යා 5කට පුංචි කරගන්න. මට ඒතකොට බෝඩ් එකේ සංඛ්‍යා 5යිනේ උදාහරණ ලියන්න ඕන. right. ඉතින් ඒ හින්දා හොඳේ? right. මම උදාහරණ සංඛ්‍යා 5ක් ගන්නම්. මම ගන්නවා මේ හරිය ලිව්වොත් පේනවනේ. හරියටම පේනවනේ. right. මම ගන්නවා 20. මට හිතිච්ච අහඹ සංඛ්‍යා 5ක් මම ගන්නෙ. හරි. 3 48 115 4යිනේ. අපි ගමු 21. අහඹ සංඛ්‍යා 5ක් ගත්තා. එතකොට මෙන්න මේ අහඹ සංඛ්‍යා 5න් ඉතින් මේක සංඛ්‍යා 100ක් 1000ක් වෙන්න පුළුවන්. ඔයාලට ප්‍රෝග්‍රෑම් එකේදී ඕන තරම් මෙතෙන්ට සංඛ්‍යා දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව පරිගණක තිරය මත පෙන්වන්න ඕන. අපිට මේක වැදගත් වෙන අවස්ථාවක් උදාහරණයක් විදිහට ගමු. අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගයේ අයිලන්ඩ් පස්ට් තෝරන්න. ලංකාවේ පළවෙනිය තෝරන්න. එහෙම නැත්නම් ඩිස්ට්‍රික්ට් පස්ට් තෝරන්න. නැත්නම් පන්තියේ පාසලේ පළමුවෙනිය තෝරන්න. සංඛ්‍යා සමූහයක් අතරින් වැඩිම සංඛ්‍යාව හේවීම වගේ දෙයකදී අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ප්‍රායෝගිකව වැදගත් වෙනවා. ඉතින් මම අද කියලා දෙන්නේ අඩුම සංඛ්‍යාව. ඔයාට මම චැලෙන්ජ් කරනවා මේක කියලා දුන්නාට පස්සේ වැඩිම සංඛ්‍යාව සංඛ්‍යා සමූහයක් අසුරින් සංඛ්‍යා 10ක් උදාහරණයකට ගමු. සංඛ්‍යා 10ක් අතුරින් අඩුම සංඛ්‍යාව හොයන්න Pascal මේ ගැලීම් සටහන ඇඳලා ව්‍යාජකේතය ලියලා Pascal ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕන ඔයා. එතකොට ඔයාට තනියම දැන් අද මම මේක කියලා දුන්නාට පස්සේ හොඳේ මේක මම කියලා දුන්නාට පස්සේ ඔයාලට තනියම මේක ලියා ගන්න පුළුවන් නම් ඔයා ඒ වෙනුවෙන් උත්සාහ කරනම් මගේ පුතේ ඉරහඳ වගේ විශ්වාසයි ඔයාගේ හිතේ තියෙන ඉලක්කය ඔයාගේ අනාගතයේ ඩ්‍රීම් එක ඔයාට සැබෑ වෙනවම තමයි. මොකද ඔයා උත්සාහවන්තයෙක් හින්දා. තේරුණානේ?
right හරි එහෙනම් මම මේකට ගැලීම් සටහන අදිනවා start වලින් පටන් ගත්තා දැන් කිසිම අරමුණක් කොහොමද මේක හදන්නේ කියලා අපිට ලොකු අයිඩියා එකක් නැහැ හැබැයි මේ සංඛ්‍යා ටික සසඳන්න ඕන පුංචිම සංඛ්‍යාව හොයන්න නම් මේ සංඛ්‍යා එකිනෙකක් හැම එකක්ම සසඳන්න ඕන මේ සංඛ්‍යා එකිනෙකක් සසඳලා තමයි පුංචිම සංඛ්‍යාව තෝරගන්න වෙන්නේ right එහෙනම් මම මුලින්ම ගන්නවා අපිට මේකට දැන් සංඛ්‍යා 5යිනේ මම අරන් තින්නේ සංඛ්‍යා 5යින්ද මට කවුන්ට් එකක් ඕන වෙනවා මේක 5න් නතර කරගන්න කවුන්ට් එක සඳහා මම ගන්නවා x කියලා විචල්‍යයක් x සමානයි 0යි කියලා ගන්න right කවුන්ට් එක සඳහා මම විචල්‍යයක් ගත්ත x සමානයි 0යි එතකොට මම මේක පුනර්කරණයකින් සිද්ධ කරන හින්දා ඔන්න මම පුනර්කරණය ආරම්භ කරා right මම පුනර්කරණය ආරම්භ කරා නැත්තම් මෙහෙම හිතමු සැසඳීමක් කරන්න නම් දැන් උදාහරණයක් විදියට මේ පෑන මම අහනවා මේ පෑන විශාලයිද පුංචිද මේ පෑන විශාලයිද පුංචිද ඔයාලට මේ පෑන විශාලද පුංචිද කියලා කියන්න බෑ මගේ පුතේ හේතුව ඔයාලට මේක සසඳන්න නම් තවත් එකක් තියෙන්න ඕන එතකොට මේ පෑනට සාපේක්ෂව මේ පෑන ඇහුවොත් මේ පෑනට සාපේක්ෂව බැලුවොත් මම ඇහුවොත් මේ පෑන පුංචිද විශාලද කියලා ඔයා කියාවි මේ පෑන එක්ක පුංචි කියලා කියාවි එක්ක ඔයාලා කියාවි මේ පෑන විශාලයි කියලා කියාවි මම මෙහෙම පෙන්නන්නම් විශාලයි කියලා කියාවි හැබැයි මම දැන් ඇහුවොත් මේ කළු පාට පෑන විශාලද පුංචිද කියලා ඔයා කියාවි දැන් අනිවාර්යෙන් කළු පාට පෑන විශාලයි කියලා බැලුවටම පේනවා නේ කළු පාට පෑන විශාලයි රතු පාට පෑන පුංචි එතකොට ඔයා රතු පාට පෑන පුංචි කියලා කිව්වේ කළු පාට පෑනට සාපේක්ෂව සසඳලා මේක විශාලයි කියලා කිව්වේ මේකට එක සසඳීමකින් අන්න එහෙනම් අපිට සසඳන්න වෙනවා නම් සසඳන්න නම් තමයි අපිට ඉස්සෙල්ලම මොකක් හරි සංඛ්‍යාවක් ආදානය කරගන්න වෙනවා පුතේ right එහෙනම් මම කියනවා මුලින්ම input number right input number සංඛ්‍යාවක් ආදානය කරනවා මම මේ input number එක පළමු සංඛ්‍යාව මම උපකල්පනය කරලා අපිට පුංචිම සංඛ්‍යාවනේ හොයාගන්න ඕන මම උපකල්පනයක් කරනවා ඉස්සෙල්ලම තමයි පුංචිම සංඛ්‍යාව ආදානය කරන්නේ ඒකින්ද මම පළවෙනි සංඛ්‍යාව min කියලා උපකල්පනය කරනවා right පළමු සංඛ්‍යාව පුංචිම සංඛ්‍යාව කියලා මම උපකල්පනය කරනවා ඒතර මම උන උපකල්පනයකට ආවා ඉස්සෙල්ලම මම ආදානය කරේ පුංචිම සංඛ්‍යාව කියලා min right එතකොට ඊට පස්සේ තමයි මම පුනර්කරණය ආරම්භ කරන්නේ නෑ මම මෙතනින් පුනර්කරණය ආරම්භ කළේ right මම පුනර්කරණය ආරම්භ කරා පුනර්කරණය ඇතුලේ ඉස්සෙල්ලා මම සංඛ්‍යාවක් අරන් ඉන්න ඕනේ අනේ ඊට පස්සේ පුනර්කරණය ආරම්භ කරනවා හරි ඊට පස්සේ පුනර්කරණය ආරම්භ කරනවා පුනර්කරණය ආරම්භ කළා මම මේක while එකකින් කරන්න ඕන හින්දා ඔන්න while loop එක දැම්මා වාර 5යිනේ පුතේ 5යි එතකොට x while එක හින්දා x කුඩා හෝ සමාන දානවා 5ට බිඳුවෙන් පටන් ගත්තේ වාර 5ක් යන්න ඕන x එහෙනම් මම බිඳුවෙන් නෙමෙයි එකෙන් පටන් ගන්නවා 5ක් යන්නේ නෙමනේ බිඳුවේ ඉඳන් ගත්තොත් 5ට බිඳුව 1 2 3 4 5 කියනකොට 6ක් ගිහිල්ලානේ එකෙන් පටන් ගත්තොත් තමයි 1 2 3 4 5 වෙලා 5න් ඉවර වෙන්නේ. ඒකද මම මෙතන එකෙන් පටන් ගත්තා 5න් ඉවර කරා. හොඳේ? right. ඊට පස්සේ මම අහනවා ඊට පස්සේ මම කියනවා දෙවන සංඛ්‍යාව ඉන්පුට් කරන්න. සසඳන්න නම් තව සංඛ්‍යාවක් තියෙනවනේ. ඉන්පුට් නම්බර් කියලා මම ආයෙ දානවා. දැන් පළමු සංඛ්‍යාව ආදානය කරා ඊට පස්සේ ආයෙත් වැටෙනවා ඉන්පුට් නම්බර්. ඉන්පුට් මම දානවා ඉන්පුට් another number. ඊළඟ සංඛ්‍යාව. ඉන්පුට් another number. මම ඒකේ n කියලා ගන්නවා. ඊළඟ සංඛ්‍යාව n කියලා ගත්තා. ඒකත් ආදානය. right ඊට පස්සේ පුතේ මට මෙතෙන්දි තියෙනවා වර්ණයක් තුල පුනර්කරණයකදී මට ඉදමදි වෙන හින්දා මම කනෙක්ටර් එකක් දානවා මෙතෙන්ට ගන්නවා ඔයාලට පැහැදිලි කරන්න ඔහොම මෙතන හොඳයි right ඊට පස්සේ මම අහනවා පුනර්කරණය තුල වර්ණයක් යොදලා මින් කුඩාද එන්ට වඩා කියලා තේරුන්නේ නැහනේ මම දන්නවා ඔයාලට තේරුන්නේ නැහැ කියලා බලන්න මම පළවෙනි සංඛ්‍යාව විදියට ආදානය කරගන්නේ 20 නේ. පළවෙනි සංඛ්‍යාව විදියට ආදානය කරගන්නේ 20. 20 ආදානය කරගෙන පල්ලෙහාට ගියා. මේ තියෙන්නේ අර වාර ගාන කරකවන එකනේ කැල්කියුලේෂන් එකනේ. ඒක එච්චර අවුලක් නැහැ. ඊට පස්සේ කියනවා input another number. another number එක 3යි.
n කියන්නේ ඊළඟට දෙවෙනි සංඛ්‍යාව 3යි. හරි? එතකොට min කියන්නේ 20 නම් 20 කුඩා දහනවා 3ට වඩා. 20 කුඩාද පුතේ ඇත්තටම 3ට වඩා? නැහැනේ. 20 කුඩා නැහැ. එහෙනම් මේක නැහැ කිව්වොත් මගේ පුතේ මං කියනවා min සමාන කරගන්න එහෙනම් nට. ඇයි min nට සමාන කරගන්න කිව්වේ? නැහැ කිව්වොත්. ඇයි nට සමාන කරන්න කිව්වේ? මට ඕන වෙන්නේ හැමතිස්සෙම කුඩාම සංඛ්‍යාවනේ. මම බලන්න හොඳට අහගන්න. මම මුලින්ම කුඩාම සංඛ්‍යාව විදියට උපකල්පනය කරා min කියන එක. ඒ කියන්නේ පළවෙනි සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව විදියට උපකල්පනය කරනවා පළවෙනි සංඛ්‍යාව. එතකොට මුලින්ම පෑනක් ගත්තා. හරි? මම කියනවා මේක තමයි මං ගාව තියෙන පුංචිම පෑන කියලා මම හිතනවා. ඊට පස්සේ මම දෙවෙනි පෑන ගන්නවා. දැන් දෙන්න සසඳලා බලනවා. දැන් බලන පුංචි පෑන මොකද්ද? දැන් පුංචි පෑන මේක. එහෙනම් මම min එක විදියට තියාගන්න ඕන පුංචිම එක විදියට තියාගන්න ඕන මේකනේ. මම මේක පැත්තකට දාන්න ඕනේ. ඒක පැත්තකට දැම්මා. මෙයාව තියාගත්තා. ආන් ඒ වගේ 20 පැත්තකට දැම්මා. n කියන එක අගය 3යිනේ. n කියන එක min ට සමාන කරා. එහෙනම් දැන් පුංචිම පෑන මේක. ඊට පස්සේ අපි හිතමු මං ගාව තවත් මෙතන තව පෑනක් තියෙනවා. right. ඊට පස්සේ තුන්වෙනි සංඛ්‍යාවකුත් අරගන්න. දැන් මේ දෙන්නෙන් පුංචි කවුද? මේ දෙන්නෙන් පුංචි මෙයා. එහෙනම් මට දැන් මෙයා වැදකුත් නැහැ. min එකට මෙයාව තියාගෙන මෙයාවත් පැත්තකට දාන්න. තේරුණා නේද පුතේ? ආන් ඒ වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරි? ආන් ඒ වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. min සමාන කරන වෙන්න. මේක කැල්කියුලේෂන් එකක් නේ. ඒක සමහරයි. මේක ඔව් කියනවා නම්. මේක ඔව් කියනවා කියන්නේ min කුඩා දැහුවාම nට වඩා දැන් උදාහරණයක් ඊළඟ අවස්ථාව හිතන්න. දැන් ඔන්න n කියන එකේ දැන් min කියන්නේ 3යි. මොකද nට සමාන කරානේ. දැන් ඊළඟ අවස්ථාවේ දැන් මෙතන පළවෙනි අවස්ථාවේදී මෙයා 20යි. ඊළඟ අවස්ථාවේ මෙයා 3යි. එතකොට min කියන එක 3 වුණා. දැන් මෙහෙම කැරකිලා ඇවිල්ලා ඊළඟට input another number කියද්දි අපි මෙයාව ආදානය කරලා ඉවරයි. ඊළඟට ආදානය කරන්නේ මෙයානේ. එයාව තමයි ආදානය කරන්නේ. එහෙනම් ඊළඟට n කියන්නේ 48ට. දැන් අහනවා දැන් min කියන්නේ 3යිනේ. 3 කුඩාද 48ට වඩා? 3 කුඩාද 48ට වඩා? නැහැනේ. 3 කුඩාද 3 කුඩාද ඇහුවම ඔව් 3 කුඩායිනේ 48ට. ඔව් කිව්වම yes. ඔව් කිව්වම ආයේ min ට 48ට සමාන කරනවද? හපෝ නැහැ. එහෙනම් යාව කෙලින්ම මේ යටට ගේනවා. කොහොම ගේනවා? තේරුණා නේද? යාව එහෙම යටට ගේනවා. මේ සෙට් එක මේ කෑල්ල ගෙනහිලා මෙතෙන්ට තමයි සෙට් වෙන්නේ. ඊට පස්සේ පුතේ මේක මෙහෙම උඩට ඇවිල්ලා මම මෙතනින් මෙහෙම කනෙක්ටරයක් දාන්නම්. මේ කනෙක්ටරේ මෙතෙන්ට එන්න ඕන. නැත්තම් මම මෙහෙම කරන්නම්. ඔයාලට ඒක පැටලලා වෙන බව මම දන්නවා. මම මේක මෙහෙම ගෙනත් මෙහෙම පෙන්නන්න. ඔහොම. හරි. මෙතනින් පුතේ ඊට පස්සේ වාර 5ක් මේක කැරකෙනවානේ. වාර 5ක් කැරකිලා මේක නෑ කියලා කියපු ගමන් මේක yes පැත්තට මේක no කියලා කියපු ගමන් ඩිස්ප්ලේ කරනවා පුතේ මින්ව. ඩිස්ප්ලේ කරලා මේක ඔහොම end කරනවා. right. විකාරයක් වගේ ඇති ලියපු විදියෙන් මම මේක ආයෙ ලියන්නම්. හොඳේ? මට මේ white board එකේ කැමරාවට පේන ප්‍රදේශය තුල මේක ටිකක් ලියන්න ටිකක් අමාරුයි. මම ආයෙ ලියන්නම්. ඔයාලට මම මේක කොහොම හරි අද අවබෝධ කරවනවා. දැන් ඔයාලා ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා මට පේනවා. මම ඒ ටිකක් චුට්ටක් බලලා ඉන්නම්. ඔව්. රයිට් ඔන්න මම ආයෙ කියලා දෙනවා. දැන් හොඳට අහගන්න. දැන් ඔන්න මම ආයෙ කියලා දෙනවා. ඔන්න අහගන්න. හොඳයි? රයිට්. දැන් සංඛ්‍යා සමූහයක් තියෙනවා. හරියට උදාහරණයක් විදිහට මගේ ගාව පෑන් සමූහයක් තියෙනවා වගේ. දැන් මේ පෑන් ටික ඔයාලට පේන්නේ නැහැ. දැන් පෑන් ටික පේන්නේ නැහැ මගේ අතේ තියෙන්නේ. මං අහනවා මේ පෑන නැත්තම් උදාහරණයක් විදිහට මේ පෑන පුංචිම පෑනද? මං ගාව තියෙන පුංචිම පෑනද? ඔයාලට කියන්න බෑ උත්තරයක්. හේතුව ඔයාලා අනිත් පෑන් දැකලා නැහැ. එහෙනම් මම මේක මුලින්ම මං ගාව තියාගන්නවා අනිත් ඒවත් එක්ක සංසන්දනය කරන්න. එහෙනම් පළවෙනියට මගේ අතට ගත්තු පෑන මං අතේ තියාගන්නවා සැසඳීම සඳහා. මං දෙවෙනියට පෑනක් අතට ගන්නවා. right? මං දෙවෙනියට තව පෑනක් අතට ගන්නවා. දැන් මං අහනවා මේ දෙන්නගෙන් පුංචිම එක්කෙනා කවුද? දැන් මේ දෙන්නගෙන් පුංචිම එක්කෙනා මෙයා. එහෙනම් මට ඕන පුංචිම පෑන තෝරගන්නනේ. මට පුංචිම පෑන තෝරගන්න ඕන නම් මට තවදුරටත් මෙයාව වැඩක් නැහැ. මං එයාව පැත්තකට දැම්මා මෙයාව තියාගත්තා. තියාගෙන මං ගාව තියෙන අනිත් ඊළඟ පෑනත් එක්ක සංසන්දනය කරනවා.
දැන් මේකත් එක්ක සංසන්දනය කරාම මංගාව පුංචි මෙක්කෙනා කවුද? ඉඳපු එක්කෙනා තමයි පුංචි මෙක්කෙනා. එහෙනම් ඉඳපු එක්කෙනා පැත්තකට දාලා මෙයාව තියාගන්න නැහැනේ. ඉඳපු එක්කෙනා තියාගෙන අර ගණිපු එක්කෙනාව පැත්තකට දැම්මා. එතකොට මගේ පුතේ ඒ වගේ වැඩක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. දැන් සංඛ්‍යා සමූහයක් අපි පරිගණකයට ආදානය කරනවා. මේ සංඛ්‍යා සමූහය ආදානය කරද්දී හැම වෙලාවෙම පරිගණක මතකය තුල තියාගන්න ඕන එතෙක් ආදානය කරපු සංඛ්‍යා වලින් පුංචි මේකාව තියාගන්නවා. හැබැයි එතෙක් ආදානය කරපු එක්කෙනාගෙන් පුංචි මේකාව තියාගන්න නම් ඉස්සෙල්ලම ආදානය කරපු එකත් එක්ක සසඳන්න වෙනවනේ. එහෙනම් අපි උපකල්පනය කරනවා ඉස්සෙල්ලම ආදානය කරේ පුංචි එක කියලා. උපකල්පනය කරලා සසඳගෙන යනවා. එහෙම උපකල්පනය කරා කියලා වරදක් නැහැනේ. තේරුණා නේද? right. ඔන්න මම මේ වැඩේ කරනවා. right. start මේ හරිය පුංචියට ලියනවා මේ start වගේ ඒවා. start අර x සමානයි බිඳුවයි කියලා ගත්තේ කැල්කියුලේෂන් එක. වාර 5යිනේ කරගවන්න ඕන. වාර 5ක් කියන්නේ සංඛ්‍යා 5යිනේ. ඒතකොට සංඛ්‍යා 10 නම් වාර 10යි. අර අතන 10යි. සංඛ්‍යා 100 නම් 100 කියලා දානවා. 1000 නම් 1000. ලක්ෂ නම් ලක්ෂ කියලා දැම්මා. right? හරි. එහෙනම් මම මෙතන ගන්නවා a සමානයි x වෙනුවට මම ගන්නවා a සමානයි බිඳුවයි. x වෙනුවට මම a කියලා ගත්තා. right? ඊට පස්සේ ඔන්න පළවෙනි දැන් අර පළවෙනි පෑන ගන්නවා වගේ ඉස්සෙල්ලම මේ පළමු සංඛ්‍යාව ආදානය කරගන්න. ඉස්සෙල්ලම පළමු සංඛ්‍යාව මොක වුණක් කමන්නේ ඒක ආදානය කරගන්න. හරි? මම පොඩ්ඩක් මේ හරිය මීට වඩා පුංචි සංඛ්‍යාවක් ගන්නම්. මම ගන්නවා 1. 1. හොඳ? 1. right. input first number කියලා මම ගන්නවා. input first number පළවෙනි සංඛ්‍යාව ආදානය කරා. මම ඒක උපකල්පනය කරනවා min එක කියලා. නැත්තම් උදාහරණයක් විදිහට first සංඛ්‍යාව මම n1 කියලා ගන්නම්. ඔන්න පළවෙනි සංඛ්‍යාව n1 කියලා ගත්තා. හරි. ඊට පස්සේ මම උපකල්පනයක් කරනවා පුතේ n1 සමානයි min කියලා. නැත්තම් මෙහෙම ගමු. min සමානයි n1 කියලා ගන්න. ඒ කියන්නේ මම උපකල්පනයක් කරා. මේ මොකද්ද මම කරේ මගේ පුතේ? පළවෙනි සංඛ්‍යාව n1 නේ. ඒ කියන්නේ 20 නේ n1 කියන්නේ. එයා තමයි මට ඉන්න පුංචිම සංඛ්‍යාව කියලා උපකල්පනය කරනවා. උපකල්පනය කරනවා පුංචිම සංඛ්‍යාව 20 කියලා. මම උපකල්පනයක් කරා. මොකද තවම පරිගණකය දැකලා නැහැ මේ සංඛ්‍යා ටික. පරිගණකය දැකලා තියෙන්නේ මේ සංඛ්‍යාව විතරයි. ඒකෙන්ද අපි උපකල්පනයක් කරනවා පුංචිම සංඛ්‍යාව n1 කියලා උපකල්පනය කරා. කළා අපි එහෙනම් ඔන්න ගැලීම් සටහන මේ පුනර්කරණය පටන් ගන්නවා. පුනර්කරණය පටන් ගත්ත ගමන් මම කරන්නේ පුතේ අර වාර 5 නැත්නම් වාර 100ක් නැත්නම් වාර 10කට මේක සීමා කරන එක. මම සංඛ්‍යා 5යිනේ දෙන්නේ. වාර 5කට මේක සීමා කරන්න ඕනේ. right? මම පුනර්කරණය සඳහා ගත්තේ මේ a සමානයි 1යි කියලා. a සමානයි 1යි කියලා. මෙතන බිඳුව ගත්තොත් පුතේ මෙතන අර සමාන නොදා දැම්මම හරි. හොඳේ. එතකොට a කුඩා හෝ සමාන දහනවා 5ට. මෙතන බිඳුව ගත්තොත් මෙතන සමාන නොදා හිටියාම හරිනේ. ඔයාලා ඒක දන්නවනේ. හොඳේ. right. ඊට පස්සේ මේ while එකක් හින්දා මම yes කියන පැත්තට ගන්නවා. කොන්දේසිය පුනර්කරණය ආරම්භ වෙච්ච එක මම කොන්දේසිය පරීක්ෂා කළා. කොන්දේසිය තෘප්ත වෙන පැත්තට පුනර්කරණය කරනවා. ඊට පස්සේ මම කියනවා enter නැත්නම් input ඊළඟ සංඛ්‍යාව another number ඊළඟ සංඛ්‍යාව ආදානය කරන්න කියලා කියනවා. එතකොට මම ඒ සංඛ්‍යාව ගන්නවා n2 කියලා. n2 right n2 දැන් අපි සසඳනවා පුතේ. දැන් මම සසඳනවා min එකට වඩා min එක කුඩා දානවා n2ට වඩා. දැන් අපි දන්නේ මොකද දැන් මම මෙතන මේ සංඛ්‍යා ටික තියාගත්තට වෙන කෙනෙක් වෙන සංඛ්‍යා ටිකක් දාන්න පුළුවන්. එතකොට සංඛ්‍යා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හරි? එතකොට ඒකින්ද අපි අහනවා මුලින්ම ආදානය කරේ 20 නැතුව මුලින්ම ආදානය කරේ 2 වෙන්න පුළුවන්. නේ 2 කියන සංඛ්‍යාව වෙන්න පුළුවන්. ඒකින්ද අහනවා min කියන එක min කියලා කියන්නේ මොකද්ද? min කියලා කියන්නේ මේ අවස්ථාවේ n1. n1 කියන්නේ මොකද්ද? පළමු සංඛ්‍යාව. තේරුණානේ? n1. එතකොට min කියන්නේ n1. min කුඩා දහනවා n2ට වඩා. n2 කියන්නේ දෙවෙනි සංඛ්‍යාව 3. එතකොට ඒක නෑ කියනවා නම් ඒක ඔව් කියනවා නම් ඒක නෑ කියනවා නම් අපි ගමු. ඒක නෑ කියනවා නම් නෝ කියනවා නම් පුතේ 20 කුඩා දැහුවා 3ට වඩා. ඇයි පළමු සංඛ්‍යාව 20යි දෙවෙනි සංඛ්‍යාව n2 කියලා කියන්නේ 3යි. 20 කුඩා නෑනේ. හත්තිලව්වේ 20 කුඩා නෑනේ පුතේ. නැත්නම් මොකද වෙනවද? right. නෑ කියලා කිව්වොත් එහෙනම් මං කියනවා min එක සමානයි පුතේ n2ට. min එක සමානයි n2ට. හරි?
ඔව් කියලා කියනවා නම් yes කියනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? උදාහරණයක් ඊළඟ එකේදී ඊළඟට min කියන්නේ 3නේ 3 කුඩා දහනවා 48ට වඩා. ඔව්නේ yes. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ මුකුත් කරන්න ඕනේ. හරි. දැන් මේ දෙන්නව මෙහෙම ගෙනල්ලා මේ දෙන්නව මේකට මෙහෙම සෙට් කරලා මෙහෙම ගෙනල්ලා ඔතෙන්ට ගෙනත්තා. එච්චරයි. ඊට පස්සේ වාර 5ක් මේක කැරකිලා මේ තියෙන්නේ පුතේ වර්ණයක් මේ පුනර්කරණයක් තුල වර්ණයක් යොදලා මේක පුනර්කරණයක් මේක වර්ණයක් කොහොමද පුනර්කරණයේ වර්ණය අඳුරගන්නේ මෙතන yes no ආණ්ඩු දෙක දෙකට එක සෙට් වෙලා තියෙනවා වල පේන දෙක එකට සෙට් වෙලා මේ yes no ආණ්ඩු දෙක එකට සෙට් වෙලා මෙතන yes ආණ්ඩ මේ no ආණ්ඩ මෙන්න මෙහි තියෙන්නේ එකට සෙට් වෙන්නේ නැහැ දැන් මේක වාර 5ක් කැරගෙනකොට පුතේ ඒ සංඛ්‍යා පහ අතුරින් කුඩාම එක විදියට min එක තේරිලානේ එහෙනම් අපි කියනවා ඩිස්ප්ලේ කරන්න min එක ඩිස්ප්ලේ කරන්න min එක ඩිස්ප්ලේ කරලා end කරන්න right දැන් මෙහෙමයි දැන් මගේ පුතේ මම ඔයාලට මේක උගන්වන්නේ ඔන්ලයින් ක්ලාස් එකකදී ඒ කියන්නේ මේකේ වීඩියෝ එකක් මම ඔයාලට දෙනවා මම මේක උගන්වන්නේ ඔන්ලයින් ක්ලාස් එකකදී මම මේකේ වීඩියෝ එකක් ඔයාලට දෙනවා ඔයාලට මේ වීඩියෝ එක නැවත බලන්න පුළුවන් එතකොට මේ වීඩියෝ එක නැවත බලලා මම මේ අමාරුවෙන් කියලා දීපු වර්ණයක් මේ පුනර්කරණයක් තුල වර්ණයක් යෙදීම එහෙම නැත්නම් අපි නීඩිත පාලන ව්‍යුහ මේක අවබෝධ කරගන්න පුළුවන්. මේ නීඩිත පාලන ව්‍යුහ සම්බන්ධයෙන් මගේ YouTube channel එකේ මම වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්නත් පුළුවන්. හරි? YouTube channel එකේ වීඩියෝ එකක් ඇති නීඩිත පාලන ව්‍යුහ කියලා control structures කියලා ඒකත් බලන්නකෝ. ඔයාලට මේක අල්ල ගන්න පුළුවන් මගේ පුතේ. ඔයාලා හැමෝටම මේක අල්ල ගන්න පුළුවන්. right? හරි. එතකොට ඩිස්ප්ලේ කරාම ඉන්න ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වුණා. මම මේකට ව්‍යාජකේතය ලිව්වොත් මම මේකට ව්‍යාජකේතය ලියන්නම්. බලන්න මම මේකට ව්‍යාජකේතය ලියන හැටි. right. start වලට මම ලියනවා begin ඒක හරි. ඊට පස්සේ n සමානයි 1යි ඒක හරි. ඊට පස්සේ input එකක් තියෙන්නේ. input first number n1 ඊට පස්සේ min සමානයි n1 ට මෙතන කෙලින්ම ලියනවා පුතේ min සමානයි n1 ට ඒක කෙලින්ම අපිට ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ min සමානයි n1 ට sorry හරි ඊට පස්සේ මෙයාව හරි පුනර්කරණය ආරම්භ වෙනවා while පුනර්කරණය ආරම්භ වෙනවා while මොකද්ද while යටතේ ලියන්නේ a කුඩා හෝ සමානද 5ට වඩා ඊට පස්සේ අපි මුලින්ම yes පැත්තට ලියන්නේ a යටතේ තියෙනවා input එකක් මොකද්ද මෙහෙන් ලියා වෙන පාඩ පෑනක ලියන්න enter another number කියලා තියෙනවා නේ enter another number මම ඒක අරන් තියෙන්නේ n2 කියලා enter another number n2 කියලා අරන් තියෙන්නේ හරි n2 කියලා අරන් තියෙන්නේ ඊට පස්සේ ඒක හරි මේක හරි ඊට පස්සේ තියෙන if එකක් නේ if මේ තියෙන then පැත්ත මේ තියෙන else පැත්ත මේ තියෙන end if එක right ඊට පස්සේ if එක ලියනවා මට මෙහෙ ලියන්න ඉඩ නැති හින්දා මම ටිකක් මෙහාට ගත්තා if min කුඩාද n2 ට කියලා අහලා then නම් මුකුත් නැහැ right එහෙනම් මුකුත් නැත්තම් then ලියන්න ඕනෙත් නැහැ පුතේ අපි කෙලිම ලියනවා හරි කමන්නේ then යටතේ මුකුත් නැහැ ඊට පස්සේ else then යටතේ මුකුත් නැහැ නෙමෙයි then යටතේ මුකුත් නැහැ else යටතේ තියෙනවා min සමානයි n2 ට හරි end if ලියලා ඒක ඉවරයි ඊට පස්සේ මේ පැත්තට මෙහෙන් ලියන්නම් display මේ මෙතන ඉඩ නෑ මගේ පුතේ මට මේක ලියන්නේ මේ display min මේ ටික ලිව්වනේ මේක ලිව්වා මෙයාව ලිව්වා එහෙනම් no පැත්තට ලියන්නේ end if වලින් පස්සේ මේක end if වලින් පස්සේ end while දාන්න ඕන end if වලින් පස්සේ මේ පැත්තට ආවට පස්සේ while එක end වෙනවනේ මෙතෙන්ට එන්න ඕනේ end while
end while ඊට පස්සේ display එක තියෙන්නේ මේ display එක end එක එන්න ඕන display min ඊට පස්සේ end එක right program එක ගහලා පෙන්නන්නම් මේක ලියන්න ඕන නෑ මේක කොලේක ඕනනම් ලියා ගන්න මොකද මේක මම තව ඉස්සරහට කතා කරන ගානක් මේක මම ඔයාලට චැලෙන්ජ් එකක් විදියට දුන්නේ අපේ දරුවෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් අපේ අච්චු පොතේ තියෙනවා මේක ඉතින් මේක මෙහෙම කරන්න ඔයා මේක සංඛ්‍යා 10කට ලියන්න සංඛ්‍යා 10කට ලියනකොට මෙතෙන්ට 10 එන්න ඕන එච්චරයි හොඳේ මෙතෙන්ට 10 එන්න ඕන සංඛ්‍යා 100කට නම් මෙතෙන්ට 100 එන්න ඕන සංඛ්‍යා 1000කට නම් මෙතෙන්ට 1000 එන්න ඕන හොඳේ right බලමු ප්‍රෝග්‍රෑම් එක අපේ දරුවෙක් කියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක ලිව්වා සර්ට් එවල ඇති බලන්න කියලාත් බොහොම හොඳයි අඩු වෙච්ච තැනක් තියෙනවා මොකද්ද මේ කැල්කියුලේෂන් එක දාලා නෑ මගේ පුතේ මෙන්න මෙතන මම මෙතෙන්ට දාන්නම් ඇයි මේ ඒගේ අගය a සමානයි a ධන 1 ඒක අමතක වෙනවා තා පොඩ්ඩේ a සමානයි a ධන 1 දාන්න බැරි වුණා ඔන්න ඔතෙන්ට දැම්ම මට ඉඩ නැති හින්දා ඒතකොට ඒකත් එන්න ඕනේ මේ හෙට end if එකෙන් පස්සේ දාන්නම් calculation එක calculate a සමානයි a ධන 1 මොකද නැත්තම් මේක කවදාවත් තෘප්ත වෙන්නේ නැහැ හැමදාම මේක කැරකි තියෙනවානේ කවදාවත් a ගේ 5 ඉක්මවන්නේ නැහනේ a සමානයි a ධන 1 calculate අන්න දැන් end while එක end වෙන්න කලින් ඒක දා ගන්න ඕන හරි තා පොඩ්ඩෙන් ඒක අමතක කරන අපේ දරුවෙක් මතක් කරේ ඒක මට කවුද අපේ ආසිත් නේ right හරි ප්‍රෝග්‍රෑම් එක ගහලා බලමු මම මේකම ඉරේස් කරලා ගහන්නම් ප්‍රෝග්‍රෑම් එක නම තියෙන්නේ ඇඩින් නම්බර් කියලා ඒක එහෙම තියෙද්දි විචල්යන් විදියට මම පාවිච්චි කරලා තියෙනවා n1 n2 ඊට පස්සේ min කියන එක පාවිච්චි කරලා තියෙනවා ඊළඟට a අකුර පාවිච්චි කරලා තියෙනවා නේ a අකුර මේ a පාවිච්චි කරලා තියෙනවා a සමාන a ධන 1 ඒව විචල්යක් min ගේ අගය වෙනස් වෙනවා ඒක විචල්යක් n1 n2 ඔය ටිකනේ විචල්යන් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ හතරක් තියෙනවා විචල්යන් හතරක් තියෙනවා විචල්යන් හතරම දැම්මා right දාලා ඔක්කොම ඉන්ටිජර් ගන්නවා මොකද දත්ත මේ ගැටලුවක් නැහැ පූර්ණ සංඛ්‍යා ආදානය කළ පූර්ණ සංඛ්‍යාමය ප්‍රතිදානයන් ගමු begin මුලින්ම කියනවා a සමාන කරන්න එකට a සමාන කරා එකට ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඉන්පුට් එකක් තියෙන්නේ එහෙනම් කියනවා write කරන්න enter first number පළමු සංඛ්‍යාව ආදානය කරලා ඒක රීඩ් කළා n1 ට පවරන්න ඒකේ අගය. හරි. ඊට පස්සේ තියෙන්නේ min සමාන කරලා තියෙනවා n1 ට. ඊට පස්සේ min සමානයි n1 ට. ඇත්තටම මේක අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම මෙතන n1 වෙනුවට min දාන්න පුළුවන්. මට ඔක පැහැදිලි වෙන්න තමයි මම මේ min ට n1 සමාන කරේ. හොඳේ? right. ඊට පස්සේ පුනර්කරණය ආරම්භ වෙනවා. while යටතේ while කොන්දේසිය a කුඩා හෝ සමානද 5ට වඩා do ඒ යටතේ මම begin එක මේවා මම ඉස්සරහට කියලා දෙන්නම් begin එක පටන් ගන්න ඕන ඒ යටතේ තියෙනවා මගේ පුතේ ඔයාලා මේක ඇඳගත්තේ නැති හින්දා ගැටලුවක් ඇති දැන් පුනර්කරණය දැම්මට පස්සේ අපිට තියෙන්නේ enter another number කියන එකනේ enter another number කියන එක තියෙන්නේ right පරිගණක තිරය මත ලියන්න කියනවා enter another number ඒක රීඩ් කළා ඒකේ අගය පවරන්න කියනවා n2 ට ඒකේ අගය පවරන්න කියනවා n2 ට ඊට පස්සේ අන්න if එක තියෙනවා if
මින් කුඩා අහනවා n2ට වඩා. හරි. දෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් else වුණොත් එහෙම නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. else නම් මං කියනවා මින් සමාන කරන්න පුතේ n2ට කියලා. හරි. ඒතර මම මෙතන දෙන් කියන එක ටයිප් කරේ නැත්නම් දෙන් වලට අදාළව මොකුත් නැති හින්දා. හරි. දාලා එච්චරයි n කරනවා. මොකක්ද n කරේ while එක n කරා. හොඳේ. end while වෙනුවට n විතරයි දාන්නේ. sorry. calculation එක දාන්න බැරුණා මේ a සමානයි a ධන එක දාගන්න බැරි වුණා. දැන් හරිනේ. right. එහෙනම් ඊට පස්සේ write කරන්න කියනවා minව කළා program එක end කළා මේකත් end කරන්න කියනවා. මේක save කරමු අපි. කලින් එකටම save කරා adding number කියන එකටම ඒකම compile කරොත් 12 වෙනි පේලියේ දෙන් දාලා නැහැ කියලා ලෙඩක් දානවානේ. අපි දෙන් දාමු. ආයේ 14 වෙනි පේලියයි 17 වෙනි පේලියේ ගැටලුවක් කියනවා. මෙතන while කියලා ලියලා තියෙනවා. while නෙමෙයි write වෙන්න ඕන. write mean 17 වෙනි පේලියේ ගැටලුව නම් හරි. අපි බලමු දැන් ආයි compile කරලා 17 වෙනි පේලියේ ගැටලුව හරි. 14 වෙනි පේලියේ ගැටලුව තියෙනවා තාම. 14 වෙනි පේලිය කියන්නේ මේකේ. මෙතන මේක දාලා නැහැ. දැන් බලමු. හරි. දැක්කනේ පොඩි පොඩි දෝෂ ටිකක් තිබුණේ. ඔන්න exe එක create වුණා add.exe. බරමු ගහලා add.exe enter first number පළවෙනි සංඛ්‍යාව දුන්නේ මම පෙන්නන්නම් ඔයාලට. අපි බලමු ප්‍රෝග්‍රෑම් එක හරියද කියලා බලන්න. අපි සංඛ්‍යාව දුන්නේ 20 3 48 1 21. ඒතර අඩුම සංඛ්‍යාව වෙන්න ඕනේ 1 නේ. බලමු හරියද කියලා. පළවෙනි සංඛ්‍යාව 20 ආදානය කරා. enter another number කියලා තියෙනවා 3. මම 3යි කියන එක ගාවා. enter another number 48 another number එක 1 ඊළඟට තියෙන 21. ඔය දීපු සංඛ්‍යා ටිකනේ. පුනර්කරණය 1 2 3 4 5න් නතර වුන්නේ නැහැ. ඇයි නතර වුන්නේ නැත්තේ? බලමු තව එකක් ගහලා. පොඩ්ම සංඛ්‍යාව 1 කියලා දැම්මා. නතර වුණේ නැත්තේ මෙතන සමාන දත් ආපු හින්දා 6 වෙනි වාරයකටත් ගියානේ. අපි බලමු ඇයි මේක වාර 6ක් ගියේ කියලා. උත්තරය ආවා. උත්තරේ හරි. වාර 6ක් ගියේ ඇයි? වාර 6ක් ගියේ ඇයි කියලා බලමු. මුලින්ම a සමානයි 1යි. a සමානයි 1 මෙතන සංඛ්‍යාවක් ආදානය වෙනවනේ. එතකොට මෙතෙන්දී ආදානය වෙන්න ඕන සංඛ්‍යා 4යිනේ පුතේ. 1 2 3 4යිනේ. එතකොට මම මෙතන එකක් ආදානය කළානේ. එතකොට මම මෙතන දාන ඕන 4නේ. සංඛ්‍යා 4යිනේ. තේරුණා නේද? පැටලවිච්ච තැන තේරුණානේ. මම මෙතන 4යි. මෙතනින් enter another numbers 4යි තියෙන්නේ. පළවෙනි එක ගත්තාම another numbers 4යි. 10ක් තියෙනම් another numbers 9යි. 1000ක් තියෙනම් another numbers 999යි. තේරුණානේ? right. එහෙනම් අන්න එතන තමයි වැරදුනේ. එහෙනම් මම මෙතන දානවා 5 වෙනුවට 4යි කියලා. ඔන්න අපිට දැන් මමත් නොහිතපු තැනක් නේක. මටත් පැටලවිච්ච තැනක්. හොඳේ 4යි. දැන් බලමු save කරා. Pascal program එක run කරා. ආයි ගහනවා 20යි 3යි 48යි 1යි 21. හරිනේ? ඔන්න කුඩාම සංඛ්‍යාව 1යි. අපි නිකන් අහඹුලස් සංඛ්‍යා ටිකක් ගහමු 56යි 452යි 32යි 58යි 74යි. කීයද අඩුම සංඛ්‍යාව 32. හරි නේද පුතේ? අඩුම සංඛ්‍යාව 32. ආයෙත් ගහමු 145යි 856යි 247යි
654යි 52යි මට නිකන් ආඹු ලෙස ටයිප් කරාම එයා කියනවා පුංචිම සංඛ්‍යාව 145 කියලා. හරිනේ? හරි. ඉතින් මේක ටිකක් ලොකු ගාණක් මගේ පුතේ. ඉතින් මේ ගාණ තේරුම් නැත්නම් ඒ ගැන කිසිම විදියකින් දුක් වෙන්න එපා. මොකද අපි තාම ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි. ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි. පළමු අදියරේ ඉන්නේ තාම වර්ණයන් පුනර්කරණයන් ගැන සම්මන්ත්‍රණයේදී කතා කරපු නැති වෙලාවක මම මේ පුනර්කරණයක් තුල වර්ණයක් යොදලා හැබැයි මම මේ ගාන අද දවසේ ඔයාලට ඇදලා අරගෙන මේ අද දවසේ මේ ගාන කතා කරන්න ප්‍රධාන හේතුව තමයි මගේ පුතේ ඔයාලට මේ පාඩමේ දිගපල්ල ගැන අදහසක් දෙන්න. මේ අපි අන්තිමටම කතා කරන ගණන්. එතකොට මේ තැනට ඔයා එන්න ඕන. දැන් ඔයා මේක තවත් එක් ගානක් විදියට අතහැරලා දාන්න නැතුව මේ ගානෙන් ඔයා උත්සාහ කරන්න. මම ඔයාලට චැලෙන්ජස් කිහිපයක් දෙනවා. එක චැලෙන්ජ් එකක් තමයි මගේ පුතේ ඔයාලා හැමෝම මේක ආශ්‍රයෙන් මම සංඛ්‍යා 5කටයිනේ. ඔයා සංඛ්‍යා 10කට මේක ලියන්න ඕන. මේකට ව්‍යාජකේතය ගැලීම් සටහන ව්‍යාජකේතය පැස්කල් ප්‍රෝග්‍රෑම් එක. මම මේකේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ගෲප් එකට දාන්නම්. හරි? ලියා ගන්නත් අවස්ථාව දෙන්නම්. ගෲප් වලට දාන්නම්. ඊළඟ චැලෙන්ජ් එක දෙවෙනි චැලෙන්ජ් එක ඔයා මෙතන කුඩාම සංඛ්‍යාව වෙනුවට විශාලම සංඛ්‍යාව මින් නෙමෙයි මැක්ස් විශාලම සංඛ්‍යාව හොයන්න. සංඛ්‍යා 5ක් හෝ 10ක් අතරින් විශාලම සංඛ්‍යාව සෙවීම සඳහා උත්සාහ කරන්න ඕන ගැලීම් සටහන ව්‍යාජකීයතේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ගොඩ ගන්න. ඔයාලට පුළුවන් නම් ඒකට ගැලීම් සටහන අඳ ගන්න මගේ පුතේ. ඔයා පට්ට ටැලන්ට්. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පට්ට ටැලන්ට්. හරි? ඉතින් ඒකින්ද try කරන්න මම ගොඩක් දේවල් උගන්වලා තින්නේ. ප්‍රෝග්‍රෑමින් වීඩියෝස් ටික තියෙනවා. දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඇති අද. කිසිසේත්ම කිසි දවසක මගේ පන්ති ආපු නැති අලුතෙන්ම සම්බන්ධ වෙච්ච දරුවෝ ඇති. ඒ දරුවෝ මගෙන් පැස්කල් මේ ප්‍රෝග්‍රෑමින් වීඩියෝ ටික ඉල්ලගෙන බලන්න මගේ පුතේ. අනිත් ඔයාලගේ යාළුවෝ ඉගෙන ගන්නපු දේවල් ටික වීඩියෝස් ටික ඉල්ලගෙන බලන්න. හරි? ඊළඟට මෙතෙක් ඉගෙනගත්තු දරුවන්ට ඔන්න මගේ චැලෙන්ජස් දෙකක් මම දුන්නා. එකක් මේක සංඛ්‍යා 10කට ඊළඟට විශාලම සංඛ්‍යා සමූහයක් අතුරින් විශාලම සංඛ්‍යාව හොයන්න ප්‍රෝග්‍රෑම් එක මේ ගැලීම් සටහන ව්‍යාජකීයතේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක. හැබැයි අර ගැලීම් සටහන අඳ ගන්න පුළුවන් මට ඒ හොඳටම ඇති. රයිට්? හරි. මේක අඳ ගන්න පුතේ. මේක අඳ ගන්න. රයිට්. නැත්තම් මට පුළුවන් මේකේ ඡායාරූපයක් ගෲප් එකට දාන්න. ඔයාලට මේක අඳ ගන්න පැහැදිලි මදි නම් මගේ ජංගම දුරකථනයෙන් මම ඡායාරූපයක් අරගෙන දාන්නම්. එතකොට ඉවරයිනේ. ඔන්න මම ෆොටෝ එකක් දානවා මේ බෝඩ් එකේ තියෙන ටික. රයිට්. ඉතින් මේ උත්සාහය මේ උපරිම උත්සාහය මගේ පුතේ ඔයාලට මේක අවබෝධ කරවන්න. හරි? මේක ඔයාලට අවබෝධ මේක අමාරුයි. IT කියන එක අභියෝගයක් කියලා මම කිව්වනේ. ICT කියන්නේ අභියෝගයක්. මේ අභියෝගය ජය ගන්න නම් මේ අභියෝගය සාර්ථකව ජය ගන්න නම් ආ උත්සාහවන්ත වෙන්න ඕන පුතේ. ඉතින් මේක ලේසි දෙයක් වුණා නම් හරි? මේක ලේසි දෙයක් වුණා නම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් වුණා නම් මේක ඇති වටිනාකමක් නැහැනේ. ඉතින් මේක අමාරු වෙන තරමට තමයි මේකේ වටිනාකම වැඩි. ඉතින් මට කියන්න අද දවසේ මම මේ උගන්වපු අන්තිමට උගන්වපු මේ ගැන මොකද ඔයාලට හිතෙන්නේ? මෙතන 4 වෙන්න ඕන. ඒක 4 උනේ ඇයි කියන එක පැහැදිලිනේ? do කියන තැනට semicolon එන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. එහෙම එන්නේ නැහැ පුතේ. මම ප්‍රෝග්‍රෑම් එක දාන්නම් එන්නේ නැත්තේ ඒ while එක ඉවර වෙනකම්ම අපි semicolon එකෙන් සංකේතවත් කරන්නේ ඉවර වෙනවා කියන එක. හොඳයි? right. while do එකක් දුන්නම begin එකක් එනවා. right. මම WhatsApp group වලට මේ මම දැන් ගනිපු ඡායාරූපය තුලත් කරන්නම්. right. මම WhatsApp group එකට ෆොටෝ එක එව්වා. Telegram group එකටත් එවන්න එපායිනේ. ටෙලිග්‍රෑම් එකටත් මම දැම්මා මේක රයිට් මම පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් දාන්නම්
right ඔන්න Pascal program එකක් දැම්මා හරි ඉතින් මේ ටික ඔක්කොම ඇසුරෙන් මම බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි ඔයාලා මේකේ මම අපේක්ෂා කරපු දේ කරයි කියලා හැබැයි ඒක බැරි වුණොත් ඔයාට මේක ලියා ගන්න බැරුණා කියලා කිසිම විදියකින් මේක තේරුම් නැතුව හරි මොකක් හරි දෙයක් සම්බන්ධ දුක් වෙන්න එපා මොකද තාම අපි මේව කතා කරලා නැහැ හොඳේ Pascal program එකේදී endip දාන්න නැහැ endip වෙනුවට තමයි පුතේ අපි semicolon දාන්නේ මම ඒක පෙන්නන්නද right Pascal program එකේදී අපි endip සංකේතවත් කරන්න තමයි පුතේ මෙන්න මේ semicolon එක දාන්නේ හොඳේ මෙන්න මේක දාන්නේ endip කියන එක මෙතෙන්දී while එකේදී පුතේ මෙතන semicolon දාන්නේ නැහැ මොකද ඒක while එක ඉවර වෙන්නේ මෙතනින් ඉවර වෙන තැනට තමයි semicolon දාන්නේ while එක ආරම්භය කියන එක begin while එක අවසානය කියන එක end වලින් සංකේතවත් කරනවා අපි මේ ඉස්සරහට කතා කරමු Pascal program එක ගැන එච්චර හිතන්න එපා ඔයාලට ගැලීම් සටහන මන් දීපු challenge එකට අදාළව ගැලීම් සටහන ලියා ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති හරි මේ කවදාවත් විභාගයකදී මේ වගේ එකක් එන්නේ නැහැ ඔයාලට හොඳේ මේ වගේ පත ගානක් හදන්න ජීවිතේට එන්නේ නැහැ මගේ පුතේ හොඳේ ඒතොර ඒකයි මම කියන්නේ මේක මේ මහ ලොකුවට මහ බරක් කරගන්න එපා මේක කියන්නේ මේකේ ආශ්‍රයෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. ඒතකොට මේක අවබෝධ කර ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඔයාට මේක තනියම ලියන්න කවදාවත් එන්නේ නැහැ, ඇවිල්ලත් නැහැ. හොඳේ A level ළමයෙකුටවත් එන්නේ නැහැ. සූඩෝ කෝඩ් එකේදී මොකද අපි end while දානවානේ. සූඩෝ කෝඩ් එකේදී end while දාන හින්දා do එකක් දාන්නේ නැහැ. program එකේ තමයි මෙතන do දාන්නේ මොකද end while දාන්නේ නැති හින්දා. right. හරි ඉතින් මටත් හරි මහන්සි පුතේ. අදට අපි නතර කරමුනේ. right අපිට තව සංඛ්‍යා 3ක එකතුව ගැන කතා කරානේ. ඊළඟට තියෙන්නේ වර්ණයක් ගැන කතා කරන්න. මේ ටික ලියන්න. ඉතින් මොකද හිතන්නේ අද දවස ගැන? අද දවස ගැන මොකද හිතන්නේ? දැන් ලයිව් එක ආරම්භ කරද්දී Zoom එකේ ඉඳියා මම හිතන්නේ ළමයි 250ක් විතර දැන් නම් 170 ගානකට කොහෙද අඩු වෙලා තියෙන්නේ මම හිතන්නේ. 170 ගානකට අඩු වෙලා තියෙන්නේ මම හිතන්නේ අනිත් අයට ප්‍රෝග්‍රෑමින් එපා වුණාද මාව එපා වුණාද දන්නෙත් නැහැ. ඔයාලට මොකද හිතෙන්නේ? right. අපි හෙමින්සරේ මේ ටික අල්ලගමු. හොඳේ කලබල වෙන්න එපා. අපි හෙමින් මේක අල්ලගමු. හරි. ඉතින් එහෙනම් මම අද නතර කරනවා. අපි ආයි නැවත ලබන සිකුරාදා උදේනේ ලබන සිකුරාදා උදේ දැන් ඉස්කෝල නැති හින්දා අපිට ටිකක් 5ට විතර වගේ පටන් ගන්න පුළුවන් 4ට ඕනේ නැහැ 5ට විතර වගේ පටන් ගන්න සාකච්ඡා කරමු එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක නැවත නැවත බලලා ඔයාලට මේක අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්න කියලා හොඳේ මේක නැවත නැවත බලන්න මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාම මේ වීඩියෝ එක නැවත නැවත බලලා මේක තේරුම් ගන්න එහෙනම් හැමෝටම සුබ දවසක්